ආයුබෝවන් සුබෝදෑසනක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවස අප්‍රේල් 9 වෙනිදා. ඉතින් ගෙවෙන්නේ අවුරුද්ද ඔන්න වෙන්න කියලා තියෙන දින කිහිපයයි. මේ වෙද්දී ඔබ සූදානම් වෙලා ඉන්නේ අලුත් අවුරුදු උදාව වෙනුවෙන්. කොහොමුණත් මේ දිනවල ඔබ රාජකාරිවල නිරත වෙනවා නම් රැකියාවක් කරනවා නම් නිවාඩු එහෙම අරගෙන ඉවරලා ඔබ සූදානම් වෙනවා ඇති ආදරණීය මව්පියන් දකින්න යන්න, දුවදරුවන් දකින්න ගමට යන්න. ඉතින් සබා දහම අපිට ඉංගියෙන් පවසනවා අලුත් අවුරුද්ද ඔන්න මෙන්නයි කියලා. කොහා හඬලන ශබ්දය ඔබට දැන් ඇහෙනවා. කොහොමුණත් මුළු රටක්ම සූදානම් වෙන්නේ මේ චාරිත්‍ර ඉෂ්ට කරන්න. හිරු කුමාරයව පිළිගන්න මුළු ලංකාවක්ම සූදානම් වෙලා ඉද්දි ඉතින් අපේ ජීවිතවල සාර්ථකත්වය ගෙන දෙන්න ක්‍රියාකාරකම් තමයි අපි සිද්ධ කරන්න ඕන. ඇත්තෙම අපේ ජීවිතේ ගොඩක් දෙනෙක් කැමති සතුටින් කාලය ගත කරන්න. අපේ සාර්ථකත්වයට අපි කැමති. ඒ නිසාම අපි මේ දේවල් කවුරු හරි දෙනකම් බලාගෙන ඉන්න එපා. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් ඔබට දුන්නත් ඒ දේ අපේ ජීවිතයට ආදේශ කර නොගත්තොත් තමයි ඔබට පසුතැවෙන්න සිද්ධ වෙන්නේ. මොකද අපි සියලු දෙනාට තියෙන්නේ මේ එකම ශරීරය, අතපය, මොළය, ඇස්, කන් මේ සියලු දේවල් අපිට තියෙනවා. මොකද ඒ දේවල් නිසියාකාරව ප්‍රයෝජනයට ගත්තොත් තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්නේ කියන දේ මතක් කරන ගාම වින්දනි උදෑසන අපි සතුටු සිතින් ආරම්භ කරමු. වසන්තේ සුගන්ධ මధు වසන්තේ කුසුම් පිපෙන වසන්තේ බිඟුම් වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මధు වසන්තේ උදාගිරේ ප්‍රභා කැලුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පෙරී කැලෑමල සුගන්ධදී සෙලී සිනාසලයි ප්‍රබෝධයෙන් සරාසඳක් සොලොස් කලාපිරී වලාකුලෙන් අහස් ගඟෙන් එබී විදානැවු යොවුන් ලවන් පෙතී සිනාසලයි ප්‍රබෝධයෙන් පිපී කුසුම් පිපෙන වසන්තේ බිඟුම් බමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මధు වසන්තේ ඔබ රැඳසිටින්නේ හිරු ටීවී වින්දනී උදෑසනත් එක්ක බදලා දවස් ආරම්භයේදීම අපි කතා බහ කරන මාතෘකාව තමයි වාස්තු විද්‍යාව පිළිබඳව. ඇත්තෙම අලුත් අවුරුද්දත් එක්ක
ඔබේ නිවසේ විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. තීන්ත ගන්නවා, ගෙදරට අලුත් කොටස් එකතු කරගන්නවා. එහෙම නැත්නම් කඩලා බිඳලා තවත් වෙනස්කම් කරද්දී මේ දේවල් හරියාකාරව කරන්න ඕනේ කියන තැන වාස්තු විද්‍යාව විශ්වාස කරන ඔබ ඉන්නවා ඇති. කෙසේ වෙතත් නිවැරදි ලෙස දැන ගැනීම, ක්‍රියාවට නැංවීම මේ හරහා ඔබේ ජීවිතයට සාර්ථකත්වයක් ගෙන දීම තමයි වටිනාකම තියෙන්නේ කියලා මතක් කරන්න ගමන් අද දවසේ මේ පිළිබඳව කතා බහ කරන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ වගේම ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා ඉන්නවා. ආයිබෝන් නිශාන්ත මහත්මයා. නිශාන්ත මහත්මයා අපි පසුගිය සතියේ කතා බහ කරු මාතෘකාව තමයි මේ ගෙදර උළුහව් තැබීම. එහෙම නැත්නම් දොරටු තැබීම පිළිබඳව අපි කතා බහ කරා. ඒ විතරක් නෙමෙයි අද දවසෙත් ඔබට සුපුරුදු විදිහටම අවස්ථාව තියෙනවා 2445 දුරකථනයේ 2445 දුරකථනයෙන් අපිට කතා බහ කරන්න පුළුවන්. ඔබේ නිවසේ වර්ගඵලය දිගඵලල අපිට කියන්න විතරනේ ඔබේ උපන් දිනේ උපන් වේලාව අපිට ප්‍රමාණවත් වෙනවා. ඔබේ නිවසේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් සජීවීව මේ දේ කතා බහ කරලා විසඳා ගැනීම අවස්ථාව අපි සලසා දීලා තියෙනවා නිශාන්ත මහත්මයාත් එක්ක. නිශාන්ත මහත්මයා අපි ගිය සතියේ කතා කරපු මාතෘකාව තමයි මේ උළුහව් තැබීම, දොරටු තැබීම. හරි. විශ්වාසය කියන දේ තැන තමයි නිශාන්ත මහත්මයා මේ ලෝකේ ගොඩක් දේවල් රැඳිලා තියෙන නිසාම මම ඔබතුමාගේ ආරම්භයේදීම ප්‍රශ්නයක් අහන්න කැමතියි. නිශාන්ත මහත්තයෝ දැන් අපි කියනවා මේ වාස්තු විද්‍යානුකූලව දොරටු තියන්න ඕන මෙන්න මේ දිශාවට. ප්‍රමාණය මෙන්න මේකයි. උළුහව් තබන්න ඕන මෙන්න මේ නිවැරදි දිශාවට කියලා. හරි. මේ දේවල් කිව්වන් නිශාන්ත මහත්මයා මේ දේවල් වල විද්‍යාත්මක පසුබිම මොකද්ද? ඔසක දැන් මෙතනදී වාස්තු විද්‍යාව, ජ්‍යොතිර්විද්‍යාව අනුව තමාගේ ලග්න වලට එහෙම නැත්නම් තමාගේ භූමියේ තමන් නිවස ඉදිකරන දිශාවේ තියෙන ප්‍රවේශ මාර්ගය මත එසේ නැතිනම් ඉඩකඩ ප්‍රමාණය මත අපි අපේ ප්‍රධාන මංගල උළුවස්ස නැත්නම් මංගල ద్వාරය නැත්නම් මංගල දොරටුව අපි තැබීම තියෙනවා. ඒතර මෙතනදී මේ උළුවස්සක් ජනේලයක් කියන එක තුලින් අපි අර්ථ ගන්නෙන්නේ මේ සගා විශේෂයෙන්ම අපිට මේ විශ්වය තුලින් ගලාගෙන එනා වූ ශක්තිය. ඒ වගේම තමයි අපිට මේ වාතය තුලින් මේ ඉරු උදාවත් සමග එනා වූ මේ ශක්තියින් කොහොමද මෙන්න මේ නිවස තුළට ඇතුල් වෙන්න ඉඩකඩ තිබෙන්නේ ජනේල වලින් සහ උළුහව වලින්. එහෙම නැතුව මේ බිත්ති වලින් ඇතුළට මේ උරා ගන්න ශක්තියින් වලට වඩා උළුවස්සකින් සහ ජනේලකින් තමයි මේ ඇතුළට ගලාගෙන එන්නේ. එතකොට මේ ගලාගෙන එනා වූ ශක්තියින් ප්‍රමාණයන් මේ ප්‍රධාන උළුවස්ස ජනේලය අසරින් ඇවිල්ලා ගිනි කතිර රේඛා ඒ වගේම බිත්ති වල තියෙනා වූ අක්ෂ වලින් ගලාගෙන ගිහිල්ලා මධ්‍ය ලක්ෂය හරහා සංක්‍රේන්දනය වෙනවා. සංක්‍රේන්ද්‍රය වෙලා විභව යම් ශක්තියක් නිපදවන සගයන් මම කියන්නේ නිවස තුල තියෙන වාසනාව නිපදවන්නේ එතනින්. එතනින් නිපදවලා නැවත ඒ ශක්තියින් වාතලයට මිශ්‍ර වෙනවා. ඒ වගේම මේ ගෘහය තුල මේ කාමරය තුල ශාලය තුල තිබෙනා වූ අහිතකර රත් වීම තුලින් ඇතිවෙන්න පුළුවන් අහිතකර කිරණ ශක්තියින් අහිතකර වායු ධාරාවන් එළියට ගලාගෙන යාමට ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔන්න වාකවිල නැත්නම් අපි කියන්නේ ජනේල උළුවහුව ඒකට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි විද්‍යාත්මකව කතා කරොත් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වගේ වෙන වාතයන් තුලනාත්මකව තබාගෙන යන්නත් මේ පිටවීම ඇතුල් මේ ඉර එළිය ගලාගෙන ඉන්න මේ වාතය ගලාගෙන එන මේ දොරටු කියන දේ ඉතාමත් වැදගත් සාධකයක්. හරි නිශාන්ත මහත්තයා දැන් සමහරුන්ගේ පෞද්ගලිකව කේන්දර බලද්දි නිවෙස්වල ඉන්න අයගේ දැන් ඔය විශ්ව ශක්තියින් ඔය ගලාගෙන එනවනේ. සමහරුන්ට විශ්ව ශක්තියින් තියෙන දේවල් ප්‍රමාණයට වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. මේ අවස්ථාවවලදී ගෘහමූලිකයාට එහෙම ඔය රිදී මුද්දක් දාන්න මේ නැත්නම් කාකනිලක් පළඳන්න ඔය දේවල් කියන්නේ මේ ශක්තියින් රඳවා ගැනීම අවශ්‍යතාව නිසාද? ඔතන එතෙන්දී අපි විශේෂයෙන් වාස්තු විද්‍යාවට ටිකක් එහාට ගිහිල්ලා බැලීමක් කරනවා මේ සගා. මොකද ජ්‍යොතිර්විද්‍යාව සහ වාස්තු විද්‍යාව කියන්නේ දෙකක්. හැබැයි දැන් උදාහරණයක් හැටියට වාස්තු විද්‍යාව කියන්නේ එක දෙයක් වුණාට ඔබතුමා නිවසක් ගොඩනගීමට යද්දී සුබ මුහුර්තයන් සකස් කරනවා. ඒතර ජ්‍යොතිර්විද්‍යාව මේකට උපයෝගී කරගන්න. ඒ වගේම තමයි ජ්‍යොතිර්විද්‍යාව තුලත් අපි උදාහරණයක් හැටියට සෙනසුරුගේ මහදශා අතුරු දශා ඒ රාෂ්ට්‍ර කප්පල වැනි තත්ත්වයන් කෙනෙක් ගත කරද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි තමා පදිංචි වෙන්න නිවසේ බස්නාහිර දිශාව පිළිබඳව. ඒතර අපි පහුගිය වැඩසටහන් වලදීත් අපි මේ අපේ මේ ප්‍රේක්ෂකයන් අපි අහන ප්‍රශ්නයක් බස්නාහිර දිශාව ඉඩ වැඩිද කියලා. ඒතර බස්නාහිර දිශාව නියෝජනය වෙන්නේ සෙනසුරු. ඒතර සෙනසුරුගේ ශක්ති ප්‍රභවයන් මෙයාට අහිතකර ලෙසින් බලපවත්වනවා නම් ඒතර තමන් ඉන්න ගෙදර සෙනසුරුට අයිති කලාපය ටිකක් හිතකර අන්දමට වඩා එහා ගින් තියෙනවා නම් එතකොට සෙනසුරුගෙන් එල්ල කරන්න පුළුවන් බලපෑම නිවස තුලදීත් ඔබතුමාට එල්ල කිරීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා විශේෂයෙන් මම එතනදී පැහැදිලි කරේ අපි මේ දැන් ජ්‍යොතිර්විද්‍යානුකූලව පාෂාණ විශේෂ වෙන්න පුළුවන්, යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් වෙන්න පුළුවන්, ගුප්ත ශාස්ත්‍ර පැත්තෙන් වෙන්න පුළුවන්. අර තමාට සඵල නොවන කාලවලට තමයි අපි අපල කියලා හඳුන්වන්නේ සගා. ඒතර සඵලත්වයේ අඩුයි කියන්නේ තමාගේ ක්‍රියාකාරීත්වයට අනුව තමාන්ට ලැබෙනා වූ ප්‍රතිලාභ ප්‍රමාණය අඩු වීම. අන්න එවැනි තත්ත්වයක් තුළ ඒ අඩුවීම පාලනය කරගන්න අවම කරගන්න තමයි ඔය මැණික් ගල් වගේ දේවල් පැලඳීම කරන්නේ. ඒතර වාස්තු විද්‍යාව කුල පැත්තෙන් ගත්තොත්
සෙනසුරුගේ නියෝජනය වෙන්නේ බස්නාහිර පැත්ත නිසා වුණ බස්නාහිර දිශාවේ යම්කිසි දුර්වලතාවයක් තිබුණොත් සගා එතකොට ග්‍රහචාරය අනුව තිබෙනා වූ අහිතකර තත්ත්වයන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. හරි 2444 දුරකථනය වගේම 2444 දුරකථනය විවෘත වන්නේ ඔබ නිසාමයි. ඔබේ නිවසේ යම්කිසි ප්‍රශ්න තියෙන නිසා තමයි ඔබ අපිට කතා කරන්නේ. අපිට අවශ්‍ය කරන්නේ ඔබේ නිවසේ වර්ගඵලය ඒ වගේ ඔබේ උපන්දිනේ උපන් වෙලාව තමයි. මේ වෙලාව කෙනෙක් දුරකථනයෙන් ඉන්නවා කියලා අපිට කියනවා. අයබෝවන්. අයබෝවන්. ඔබතුමියගේ නිවස ගැන දැනගන්න ඕන. ඔව් මගේ නිවස ගැන. අපිට කියන්න මේ තාම හදමින් පවතින නිවසක්ද නැත්නම් වැඩ අවසන් කරලා තියෙන්නේ? කොම් වැඩි වෙන ටිකක් වැඩි ඉවරයි. හරි. ඔබතුමියගේ උපන් දිනය උපන් වෙලාව අපිට කියන්න පොඩ්ඩක්. මම 1975 12යි 9යි. 1975 දෙසැම්බර් මාසේ 9 වෙනිදා උදේ 7:23ට. උදෑසන 7:23 නිවසේ දිගපළල අපිට කියන්න. දිග 28යි 3යි. දිග අඩි 28යි අඟල් 3යි පළල 3යි පළල 23යි 1යි. 23යි අඟල් 1යි. ඔව්. හරි දුරකථනය රැඳී සිටින්න කියලා අපි කියනවා. නිශාන්ත මහත්මයා සූදානම්ින් ඉන්නේ. අපිට ලග්නයක් කියන්නකෝ. ධනු ලග්නය. ධනු ලග්නය. ධනු ලග්නය නිශාන්ත මහත්මයා මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට කියන්න පුළුවන්? ඔව් සකා ප්‍රධාන වශයෙන් බැලුවන් පස්සේ මේ මහත්මියගේ නිවසේ තද බල වාස්තු විද්‍යාත්මක දෝෂ ඇති කළ නැහැ. අංශක පොරොන්දම දේවතා පොරොන්දම සහ මේ අල්පායුෂ හැටියට ගණන් කරන ආයුෂ පොරොන්දමේ තමයි යම් දුර්වලතාවයන් පවතින්නේ. බොහෝ විට මේ නිවසේ මෙන්න මේ දොරටු තැබීම ආශ්‍රිතව එසේ නැතිනම් විශේෂයෙන් පිටවීමේ දොරටු ආශ්‍රිතව දෝෂයක් තමයි ඔබතුමියට බලපෑත්ම කරලා ඇත්තේ. මේකේ ප්‍රධාන උළුවස්ස තියලාද තියෙන්නේ ඔබතුමිය? ඔව් කියලා තියෙනවා. ඒ උළුවස්ස බිත්තියටම හේතු කරලාද තියලා තියෙන්නේ? අපි මේ උනේ අපි දැන් උළුව තියලා ඔක්කොම බලනකොට ප්‍රධාන උළුවස අනිත් ඒවාට වැඩි පොටයි. ඊට පස්සේ ඒ කරවල ආයෙ වෙනස් කරලා හැදුවා. ඒක තමයි මේ දොරටුවක දෝෂයක් තමයි සගා ඇති කරලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපි ඉදිරියේදී කතා කරමු. මොකද ප්‍රධාන උළුවස්ස කියන එක ඉතාමත් වැදගත් සාක්ෂියක් ඔබතුමියටම දැනෙනවා ඇති. අපි යම්කිසි ආදායම් මාර්ගයක් රැගෙන ඉන්නේ මේ ගෙදරට මංගල උළුවස්ස හරහා සගා. ඒතකොට මේ අනිත් උළුවව ඊට වඩා ප්‍රමාණයෙන් ටිකක් අඩු වෙන්න ඕනේ කියන අර එන ගේන ආදායම මේ ගෙදර තුල සංසරණය වෙන්න ඕන ඊට වඩා අඩු ප්‍රමාණයකින් නැත්තම් ඉතිරියක් වෙන්නේ නැහැ කියන එකනේ අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේ නිසාපත් දැන් කිව්වා යා තිබ්බ එළුවව මේ වෙනස් කිරීමක් කරා කියලා නේද? ඔව් ඒක තමයි දොරටුවක දෝෂයක් තමයි ඇති කරලා තිබ්බේ. ඒකයි මම එතනදී ඇහුවේ. අනිවාර්යයෙන්ම ওই කටයුතු ටික මේ නිම කරගන්න ඊට අමතරව ඔබතුමිය ධනු ලග්න හිමියෙක් නිසා මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ 2 වෙනිදායින් පස්සේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වෙකුත් ලැබීමට ඉඩකඩ තිබෙන නිසා ඉක්මන් කරලා ඊතුරු වැඩ කටයුතු ටික නිම කරගන්න හැකියාවක් තිබෙනවා ඔබතුමියට. ඔබතුමිය බෞද්ධද? ඔබතුමිය පුර අටවක පෝයක් දිනයක උදේ 4:44ට ඊශාන දිශාව බලලා කිරි ටිකක් උතුරවලා ඔය නිවසේ ඉතුරු වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. තද බල වාස දෝෂ තත්වයක් නැහැ සගා මේ නිවසේ. මොකද අය 8ක් අය වැය පාද අතර තියෙන තත්වය සහ එවැනි තත්ත්වයන් දුර්වලතාවයක් නැහැ. මේ දොරටු වල තමයි දෝෂ තත්වය තිබිලා මේ නිවසේ වැඩ කටයුතු එන හිටලා තිබෙන්නේ. කිසි ගැටලුවක් නැහැ සගා. නිසි නැකතක් අරගෙන මෙන්න මේ කටයුතු ආරම්භ කරන්න. බොහෝ විට ඔබතුමියගේ ඉදිරිපස යම්කිසි අපි කියන වැරන්ඩාවක් වගේ දෙයක් ඉදි කරනවා නම් වාස්තු විද්‍යාඥයෙකුගේ ප්‍රදේශීය උපදෙස් පතලේ අවශ්‍ය අඩි ප්‍රමාණය අඩි එකමාරක දෙකක වගේ පුංචි ප්‍රමාණයක් තියෙන. අනේ ප්‍රමාණය සකස් කරගත්තා නම් මහත්මියගේ නිවසේ වැඩ කටයුතු නිම කරගන්න පුළුවන් සර්. හරි ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා කියලා විශ්වාස කරනවා. තවත් කෙනෙක් දුරකථනයෙන් ඉන්නවා. අයබෝවන්. අයබෝවන්. ඔබතුමාගේ නිවස ගැන දැනගන්න ඕන. ඔව්. අපිට කියන්න අයබෝවන් මහත්මයා. අපිට කියන්න ඔබතුමාගේ උපන් දිනය උපන් වෙලාවයි? 1979 මාර්තු මාසේ 30 වෙනිදා උපන් වෙලාව කියන්න අපිට 3:36ට උදෑසනද උදෑසන 3:36ට මහත්මයා අපිට කියන්න ඔබතුමාගේ නිවසේ දිගපළල මගේ මේ බිල්ඩින් එකක් තියෙන්නේ. හරි ඒකේ දිගපළල අපිට කියන්න. ඒකේ තියෙන්නේ එක පැත්තකට දිග 41යි. දිගද? දිග 41යි 1යි. අඟල් 1යි. එතකොට පළල 27යි 11යි. 28යි 11යි. 27යි 11යි. මේ ව්‍යාපාරික ස්ථානයක්ද? ව්‍යාපාරික ස්ථානයක්. හරි ඔබතුමාගේ ලග්නෙත් අපිට කියන්න. මගේ ලග්නේ කුම්භ ලග්නේ. හරි ඔබතුමා දුරකථනයේ රැඳී සිටින නිශාන්ත මහත්මයා සූදානම් ගින විස්තර කියන්න.
2445 දුරකථනය 244556 දුරකථනයේ විවෘත වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, විදේශ රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපිට විස්තර සපයන්න, අපිට ඔබගේ නිවසේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. ඔබතුමා දුරකථනයේ ඉන්නව නේද මේ වෙලාවේ? ඔව්. මහත්මයා තරහ නැතුව කියන්න අපිට ඔබතුමාගේ ලග්නය මොකක්ද කියලා. කුම්භ ලග්න. කුම්භ ලග්නය. හරි. නිශාන් මහත්මයා. ඔව් සගා, දැන් මේ අපේ මහත්මයාගේ ව්‍යාපාරික ස්ථානයක්. මේ ව්‍යාපාරික ස්ථානයේ ප්‍රධාන වශයෙන් අයවැය පොරොන්දන් සහ අංශක පොරොන්දමට අමතරව එකාදශ පොරොන්දමේ අනිකුත් සියලුම පොරොන්දන් අශුභකාරී තත්ත්වයන් තමයි ඇති කරලා තියෙන්නේ. මට ඔබතුමාට කියන්න පුළුවන්ද මේ නිවසේ මුහුණත තියෙන්නේ බස්නාහිර දිශාවටද නැත්නම් ගොඩනැගිල්ලේ මුහුණත තිබෙන්නේ බස්නාහිරටද දකුණු දිශාවටද? මට පාරක් අයිනක තියෙන්නේ. අය පාර තියෙන්නේ කොයි දිශාවටද මහත්මයා? නිසාම මං හිතන්නේ නිවැරදි දත්ත එතුමා ඔබතුමා මේ මේ ඉඩම මේ ගොඩනැගිලි ඉදි කරලා ඉවරද? තට්ටු දෙකක් ගහලා ඉවරයි. තුන්වෙනි දත් තමයි ගේ ගහන්නේ. ඔව්, දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සගා මේ ගෘහ පින්ඩණය නැත්නම් මේ ව්‍යාපාරික ස්ථානයේ වර්ගඵලය අපේ මහත්මයාට ගැළපෙන ආකාරයට වඩා සමහරලාට මේ මුළු ඉඩමේ අංශක ප්‍රමාණය අනුව වැරදි ස්වභාවයක් තමයි ඇති කරලා තියෙන්නේ. බොහෝ විට පළවෙනි තට්ටුවේ වැඩ කටයුතු පළවෙනි තට්ටුවේ වැඩ කටයුතු වලට වඩා ටිකක් දැඩි අමාරුතාවයකින් දෙවෙනි තට්ටුව නිම කරගන්න නැති. තුන්වෙනි තට්ටුවේ වැඩ කටයුතු කරන්න කොයිතරම් උත්සාහ ගත්තත් එහි අසුබ නිවසනේ දැන් හදන්න. ඒතර නිවසේ කටයුතු නිම කරගන්න මෙතුමාට විශාල ප්‍රයත්නයක් දරන්න සිද්ධ වෙලා තියෙයි. ගොඩාක් දුරට මූල්‍ය ශක්තිය පිළිබඳ ගැටලු ඇති කරනවා. එතුමාගේ කටයුතු වලට තියෙනා වූ කාලය, ශ්‍රමය, ධනයට වඩා පරිබාහිර දේවල් වලට යොමු කරනවා. ඒ නිසා ඔබතුමා විශේෂයෙන්ම මේ නිවසේ ඔබතුමාගේ උතුරු දිශාව සහ නැගෙනහිර දිශාව පිළිබඳව ගොඩාක් වැදගත් වීම වැදගත්. මොකද ඔබතුමාගේ දැන් සෙනසුරු ගමන් කරන්නේත් 9 වෙනි කොටුවේ. ඒක ඊටාම සුබයි. සෙනසුරුගෙන් එල්ල කරන්න තියෙන බාධා ප්‍රමාණය අඩුයි අපේ මහත්මයාට. හැබැයි නැගෙනහිර දිශාව සහ උතුරු දිශාව මෙතුමා බ්ලයින්ඩ් වෝල් කරගෙන තිබ්බොත් අන්න ටිකක් කරදර බාධක ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා ප්‍රදේශයේ සිටින වාස්තු විද්‍යාඥයෙක් ගෙන්නලා අනිවාර්යයෙන් මේ කටයුතු ටික කරන්න. ඔබතුමාට පළවෙනි තට්ටුව නිම කරනට වඩා ටිකක් අපහසුතාවයක් ඇති වුණාද දෙවෙනි තට්ටුව නිම කරගෙන යද්දී? ඔව් ඇත්තටම. දැන් මේ දෙවෙනි තට්ටුවේ වැඩ ඔක්කොම ඉවරයි. ටයිල් ටිකවත් අල්ලන්න බාස්මට ඇලෙන්න යන්න බස්ස. දැන් ඔබතුමාගේ නිවසේ කටයුතු ඉදි කරන්න තියෙන එක සමහරලාට එපා වීම පවා ඇති කරන්න ඕන මේ තියෙන තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ මම ඒකට මොකක්ද මහත්මයා කරන්න ඕන? එතන තමයි ඔබතුමාට හරියට අර දත්තයන් පිළිබඳව තියෙන ගැටලුවක් තියෙන්නේ. ඔබතුමා ප්‍රදේශයේ සිටින වාස්තු විද්‍යාව දන්න කෙනෙක් ගෙන්නලා මොකද ව්‍යාපාරික අරමුණ මුදුන්පත් කරගෙන ඔබතුමා මේ ගොඩනැගීම කරලා තියෙන්නේ. තව අයට මේ කොටස දීලා තමාට ආදායම ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන සගා. ඒ නිසා විශේෂයෙන් මෙතුමාගේ මේ ලග්නයට අනුව බටහිර දිශාවේ බලපෑම ඉතාමත් වැදගත්. මොකද බලපෑම වැදගත් වුණාට මට දැනෙනවා එක් පැත්තක මේ බොහොම නායිමට සමීපවම ඔබතුමාගේ මේ ව්‍යාපාරික ස්ථානයේ කේන්ද්‍රගත වෙලා ඇති. ඒ නිසා වාස්තු විද්‍යාඥයෙකුගේ උපදෙස් පතල මේ කටයුතු කරන්න. මොකද වර්ගඵලයේ ඔබතුමාට ගැළපෙන ආකාරයට නෙමෙයි සකස් වෙලා තියෙන සගා. එතනයි මූලික ගැටලුව වෙලා තියෙන්නේ. හරි, ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඇත්තෙන්ම මේ අපිට තොරතුරු සපයද්දී මොකද ඔබට ලැබෙන වටිනා කාලයෙන් ඔබ උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න ඕනේ. ඒ නිසාම නිවසේ දිශාව, දිගපළල, ඒ විතරක් නෙවෙයි පාරක් තියෙනවා නම් ඒ ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන්නේ මොන දිශාවටද පාර හා බලද්දී මේ සියලු දේවල් හරියාකාර අවබෝධයෙන් කතා කරන්න කියලා ඔබගෙන් අහිංසකව අපි ඉල්ලන්නේ. මොකද වටිනා කාලේ ප්‍රයෝජනවත් වෙන්නේ ඔබ සඳහාම තමයි කියලා මතක් කරන ගාම කෙටි විරාමකින් පස්සේ නැවසරක් හමු වෙමු. බදද දවසේ ඉන්දනිය උදෑසන වාස්තු විද්‍යා වැඩසටහනේ අද දවසේ අපි සාකච්ඡා කර හිටියේ ඔබේ නිවසේ උළුහව් තැබීම, ඒ විතරක් නෙවෙයි දොරටු තැබීම, මේ සියලු කාරණා කතා බහ කරද්දී මංගල උළුහව්ව ඔබේ ජීවිතයේ ඔබේ නිවහනේ ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. මොකද මංගල උළුහව්වෙන් තමයි යම්කිසි කෙනෙක් ඔබේ නිවහනට ඇතුල් වෙන්නේ. ඔබ වැඩිපුර එහා මෙහා යන තැනක් තමයි මංගල උළුහව්ව කියලා කියන්නේ. නිසන්ද මහත්තයෝ දැන් සමහරු කියනවා මංගල උළුහව්ව තියද්දී දැන් අපි ගහගෙන ලීයක් ගන්න. දැන් මේ ලීයේ අර ගහේ මුල් හරියට එන කොටස තියෙනවා ලීයේ. ඒ පැත්ත තමයි තියෙන්න ඕනේ මංගල උළුහුවෙත් යටට. දැන් මේක හොයාගන්න ගියාම සමහරුන්ට ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරු වෙළඳ පොලින් ගන්න ලීයක් වෙන්න පුළුවන් මේක. මේක හරියාකාර හඳුනාගන්නේ කොහොමද?
ඕක ඇත්තටම සග මංගල උළුවස්ස එච්චර වැදගත් වෙනවා කියන එක පූර්වාචාර්යන් සඳහන් කරලා තියෙන්නේ ගොඩාක් දුරට ඉස්සර නම් මේ යටිතල පහසුකම් තිබිච්ච කාලවල උළුවහව තියන්න ගහක් අරගෙනම එක්ක වත්තෙම තියෙන ගහෙන් තමයි උළුවව හදාගත්තේ. අද ඉතින් මේ වෙළඳ පොලෙන් ගන්න වෙන නිසා තමයි ওই ප්‍රශ්නේ ගොඩාක් දුරට මේ අපිට ගැටලු සහගත තැන් ඇති වෙලා තියෙන්නේ. ගහේ මුල් කොටස තමයි අනිවාර්යයෙන්ම උළුවහව කඳන් දෙකේ යටට එන්න ඕන. ඒතර ඒක ඇත්තටම මේ දක්ෂ වඩු කාර්මික ශිල්පීන් දන්නවා ලීයේ මැද්දට ගත්තට පස්සේ මේ කොයි වෙලාවෙත් පහත් වෙන්නේ මේ මුල තියෙන කොටස කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අනිත් උළුවහව කෙසේ වුණත් මංගල උළුවස්ස විශේෂයෙන්ම ගහේ මුල් කොටස යටට ආයුතුයි. ඒ වගේම මංගල උළුවස්සේ ප්‍රමාණයන් සහ අනිකුත් උළුවහව අතර තියෙන ප්‍රමාණයන් අතර ලොකු විශේෂත්වයක් ඇති කළ යුතුයි. දැන් අපේ මීට පෙර අහපු අපේ මහත්මියගේ ගෙදර උළුවහවල දෝෂයක් තිබුණා. ඒ පුංචි වාසු දෝෂයක් වුණාට එතුමියට කටයුතු වල යම් යම් බාධා කරදර ඇති කරනවා අන්තිමට. ඒ නිසා මේ මංගල දොරටුව තැබීමේදී ගහක මුල් කොටස තමයි අනිවාර්යයෙන්ම යට කොටස හැටියට එන්නේ. හරි නිශාන්ත මහතා දැන් උළුවහුවත් තබද්දි දැන් වර්තමානයේ මේ කලාත්මක පසුබිමත් එක්ක බලද්දි දැන් නිශ්චිත හැඩයක් නැති වෙන අවස්ථා තියෙනවා. මොකද දොරත් එක එක විලාසිතා තියෙන ආකාරයකට නිර්මාණය වෙනවා. දැන් උළුවහුවේ දැන් මේ වෙනස්කම් සිදු කිරීම සුදුසු කැටයම් කපනවා. ඊට අමතරව දැන් උළුවහුවේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන උඩ කොටසේ වීදුරු දානවා. මේ දේවල් බලද්දි දැන් සූර්ය කිරණ නිවස ඇතුළට එන්න තියෙන අවස්ථාවක් තියෙනවනේ මේ වීදුරු දාන එකේ. හොඳ ප්‍රශ්නයක් සගා. නමුත් දැන් මෙතෙන්දී වැදගත් වෙන්නේ උළුවස්සක් කියන එක තුල තිබෙනා වූ ඒකට තියෙනා වූ ගෞරවය. ඒ වගේම තමයි ඒකේ තියෙනා වූ අලංකාරාත්මක භාවය. අපේ නිවසේ ඕනම කෙනෙක් මුලදීම මුණ ගැහෙන ద్వාරය තමයි මංගල ద్వාරය. ඒතර මේ උළුවස්ස තුලට කැටයම් වලදී වුණත් පුරාණ වාස්තු ශිල්ප තුල පුන් කලස මල් ලියවැල් වගේ දේවල් නම් කරලා තියෙනවා. නම් මෙතන මේ කැටයම් කලාවට වඩා මේ උළුවස්ස නිර්මාණය කරද්දී කවමදාකවත් යකඩ යන භාවිතා කළීම සුදුසු නැහැ සගා. එය දී වලින්ම තමයි සකස් වෙන්නේ. නව නිර්මාණ බිහි කරද්දී නිර්මාණ වලට වඩා මතන වැදගත් වෙන්නේ ඒ නිර්මාණ රඳවා පවත්වා ගැනීම සඳහා භාවිතා කරන මෙවලන් පිළිබඳ ගැටලු තියෙන නිසා. විශේෂයෙන් කවදාවත් මංගල උළුවස්සට යකඩ යන එකක්වත් ජහලා කිසිම දෙයක් කරන්න එපා කියන මතය තමයි පූර්වාචාර්යන්ගේ මතය තියෙන්නේ. මොකද ඒ තුල තියෙනා වූ ශක්ති කදම්බයන් ගෙදර ප්‍රධානියට ඉතාමත් අහිතකර ලෙසින් බලපානවා කියන එක තමයි තියෙන්නේ. ඒ නිසා ලීයකින්ම අලවල ලී ඇන වලින් සම්බන්ධ කරලා තමයි මේ උළුවස්ස නිර්මාණය කර යුත්තේ. හරි 2444 දුරකථනයේ කෙනෙක් ඉන්නවා. අයබෝවන්. හෙලෝ අයබෝවන් මහත්මයා. අයබෝවන්. අපිට කියන්න ඔබතුමාගේ නිවස පිළිබඳව දැනගන්න ඕන. මගේ පළල 28යි 5යි. පළල අඩි 28 ඇඟල් 5යි. දිග 33යි ඇඟල් 11යි. 23යි අඟල් 11. මහත්මයා කියන්න අපිට උපන් දිනය උපන් වෙලාවයි සමවන්න. මම උපන් දිනේ 1979 තුන්වෙනි මාසේ 7. 1979 තුන්වෙනි මාසේ 7 වෙනිදා උපන් දිනය. උපන් වෙලාව කියන්න මහත්තයා? 4 නෙමෙයි 4. ඔබතුමා කියන එක ටිකක් අපහැදිලි. මේ රූපවාහිනී යන්ත්‍ර පොඩ්ඩක් හඬ අඩු කරන්න කියලා මතක් කරන්න ගමු. නැවසරක් කියන්නේ උපන් දිනේ කවද්ද? 1979 තුන්වෙනි මාසේ 4. තුන්වෙනි මාසේ 4. උපන් වෙලාව කියන්න? පාන්දර 1ට. පාන්දර 1ට. ඔබතුමාගේ නිවසේ දිගපළ නැවසරක් අපිට කියන්න? 28යි අඟල් 5යි. 28 අඟල් 5 පළලද? ඔව් පළල. දිග කියන්න? 33යි අඟල් 11යි. 33යි අඟල් 11යි. ඔබතුමාගේ නම මොකද්ද? ඉන්දික. ඉන්දික මහත්තයා ලග්නයත් අපිට කියන්න? දනු ලග්න. දනු ලග්න. නිශාන්ත මහත්මයා සූදානම්ින් ඉන්නේ. 2444 දුරකථනය මතක් කරනවා. 2444 අපි මේ වෙද්දී දත්තයන් ලබාගෙන තියෙන්නේ ඉන්දික මහත්මයාගේ. ඉන්දික මහත්මයා දුරකථනයෙන් ඉන්න ගාම නිශාන්ත මහත්මයා අපි තොරතුරු සපයමු. ඔය අපේ ඉන්දික මහත්මයාගේ නිවසේ නම් වාස්තු විද්‍යානුකූලව ඊතරම් යහපත් ප්‍රවණතාවයක් නෙමෙයි ඇති කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ අයවැය පාද අතරක් තියෙන ඉතාමත් පහළගයක් ගන්න තත්ත්වයක්. ඒ වගේම යෝනිය නැකත දින අංශක රාශි සහ වංශ පොරොන්දම් සහ ආයුෂ පොරොන්දම් වල අශුභකාරී තත්ත්වයන් තියෙනවා. බොහෝ විට ඔබතුමාගේ නැකතකට ඉදි කරපාද නැත් මේ නිවස නැත්තම් තිබෙන්නා වූ නිවසක් වෙනස් ආකාරයකට ඉදි කිරීම අද කරලා තියෙන ඉන්දික මහත්මයා. නැකතටයි හදලා තියෙන්නේ. ඔව් මෙතනදී මේ විශේෂත්වය තියෙන්නේ ඔබතුමාට
මෙන්න මේ කටයුතු කරගෙන යාමේ යම් යම් බාධා කරදර පීඩා ඇති කිරීමේ ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් මේ නිවසේ ගෘහ පින්ඩණය අනුව බලද්දී ඔබතුමාට අනිවාර්යයෙන්ම මෙන්න මේ වර්ග අඩි ප්‍රමාණයක වැඩි කිරීමක් කරගත යුතු වෙනවා. මොකද නැත්තම් මේ නිවසේ කටයුතු වල යම් යම් අහිතකර තත්ත්වයන් ඇති කිරීමේ ඉඩකඩ තිබෙන නිසා ශාන්ත මෙවැනි තත්ත්වයක් දත්තයන් පෙන්වද්දී නිකන් පෞල් ලේකකයේ සමගිය හා සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? මෙතනදී විශේෂයෙන්ම පවුලේ දියුණුව කියන පැත්ත තමයි ගොඩක් දුරට අඩු කරන්නේ. ඉන්දික මහත්මයාට රැකී ආරක්ෂා ආශ්‍රිත තෘප්තිය අඩු කරන එක ප්‍රධානයෙන් අතර හොඳ හිත පළුදු වෙන එක රැකී ආරක්ෂා වලට මම කියන්නේ අර වෙනදට වඩා තිබ්බ ජවය කියන එක හීන කරන ගතිය ඇති කරන අතර සගා ගොඩක් දුරට ස්ථාන මාරු වීම වැනි තත්ත්වයන් ඇති කිරීමේ ඉඩකඩ පවා මෙවැනි ගෘහ පින්ඩනයන් තුළ ඇති කිරීමේ ඉඩකඩ වැඩි. අනිවාර්යයෙන්ම දැන් පේනවා ඇති සගාට මෙන්න මේ ඉන්දික මහත්මයාගේ ගෙදර වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 8ක් ප්‍රමාණයක් ඉහළ දැමීම තුළ තිබෙනා වූ දෝෂ ප්‍රමාණයන්ගෙන් 95%ක්ම ඉවත් කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබතුමාගේ සැලසුම වාස්තු විද්‍යාව දන්න ඔබතුමාලායි ප්‍රදේශයේ ඉන්න කෙනෙකුට පෙන්නගෙන මෙන්න මේ කාර්යය ඉෂ්ට කරගන්න. එහෙම නැති වුණොත් ඔබතුමාගේ දියුණුවට තමයි ඉන්දික මහත්මයා ඔබතුමාට කරදර බාධා ගෙන දෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ 15 වෙනිදාන් පස්සේ නොවැම්බර් මාසේ 2 වෙනිදාන් පස්සේ ඔබතුමාට ඒ රාෂ්ට්‍රක තත්ත්වයකුත් ලැබීමත් එක්ක මෙහි තියෙනා වූ අහිතකර බලපෑම් එකතු වුණොත් ඒකට ටිකක් මුහුණ දෙන්න දැඩි අපහසුතාවයක් ඇති කරાવી. ඒ නිසා ඔබතුමන් ඉක්මන් කළ මේ පිළිබඳව සැලකිලිමත් වෙලා මේ කටයුතු කරගන්න. ඒතර පවුලේ සමගිය සහජීවනයේ වගේම ඔබතුමාගේ ආර්ථික තත්ත්වයන් තුළ තිබෙනා වූ අහිතකර තත්ත්වයන් පවා මගහරව ගන්න පුළුවන් සබ. හරි අපි අද දවසේ සාකච්ඡා කරන මාතෘකාව ඔබ දන්නවා උළුහව් තැබීම දොරටු තැබීම මේ සම්බන්ධව නිශාන්ත මහත්තයා දැන් අපි මංගල උළුහව ගැන කතා බහ කරා. රූපරාම හරහා අපිට තවදුරටත් කතා බහ කරන්න ඕනේ. නිශාන්ත මහත්තයා දැන් කාමරවල තියෙන උළුහව් ජනෙල් මේ සම්බන්ධව දිශාවන් නිවැරදිතාවය කෙසේද? විශේෂයෙන් සගා කාමරවල සහ ගේ ඇතුලේ පිහිටන උළුහව වලට වඩා සමාන නිශාන්ත මහත්තයා අපි මේ රූප සටහන ගැන කතා කරලා අපි කාමරවල උළුහව ගැන කතා කරමු. මේ කතා කරලා තියෙන්නේ ගෙදරක ප්‍රධාන උළුහව් තැබිය යුතු දිශාවන් පිළිබඳව. දැන් මම මේක සරලව පැහැදිලි කරොත් ඔබතුමාගේ ගෙදර උතුරු පැත්තේ ඉඳලා ඕනම බිත්ති අපි කොටුව හැඩයටන තියෙන්නේ. උතුරු පැත්තේ ඉඳලා තමන්ගේ බිත්තියේ දිග ගත්තට පස්සේ ඒක මේ 8කට කොටස් 8කට බෙදාගත්තා. අපි මේ උදාහරණට අඩි 80ක් නම් තියෙන්නේ. අඩි 80 කොටස් 8කට බෙදාගත්තාන් පස්සේ ඔය 1 2 3 4 දාලා තියෙනවා. මේක මේ වාස්තු විද්‍යානුකූලව නවවිධ පාදකරණය සහ අෂ්ටපාද නීතිය කියලා කොටස් 60 තමයි අෂ්ටපාද නීතිය කියලා මුළු ගෙදරම කොටස් 32කට තමයි බෙදලා තියෙන්නේ සගා. ඒතකොට දැන් මේ 8න් ඔය තද කළු පාටින් මේ තිබෙන ස්ථාන තමයි සුබ වෙන්නේ. දැන් උදාහරණයකට උතුරු දිශාව ගත්තොත් අංක 4 අංක 5 කියන ස්ථාන තමයි සගා ප්‍රධාන උළුවස්සක් තැබීමට ඉතාමත් යහපත් වෙන්නේ. ඒතර අපි නැගෙනහිර දිශාව ගත්තොත් එහෙම 11 12 13 14 කියන කොටස් තමයි සුබ ස්ථාන හැටියට සලකන්නේ. නැගෙනහිර දිශාවේ උළුවස්සක් තියෙනවා. නැගෙනහිර දිශාව කියන්නේ මේ ප්‍රධාන උළුවස්ස ඔබතුමාගේ ස්ථාන 4 දිශා 4න් ප්‍රධාන දිශා 4ට එන විදියට තමයි තියෙන්නේ. ඒතර දකුණු දිශාව ගත්තොත් එහෙම 19 20 21 22 කියන කොටස් ටික තමයි යහපත් වෙන්නේ දකුණු දිශාවේ තියෙනවා නම් බස්නාහිර දිශාවේ 27 28 29 30 කියන කොටස් ටික තමයි සුබ වෙන්නේ. දැන් ගොඩාක් දුරට සකස් සමහරවිට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ උතුරු දිශාවේ තමයි මූණත පිහිටලා තියෙන්නේ. නමුත් ওই ස්ථානයක උළුවස්සක් තියාගන්න විදියක් නැහැ. මොනවා හෝ හේතුවක් මත. එවැනි තැනකදී පුළුවන් අපිට කෙටි බිත්තියක් බැඳලා ගෙයි ඇතුළට ඔන්න ඇතුල් පැත්තෙන් අපිට උළුවස්ස තියාගන්න පුළුවන්. ඊළඟ රූප සටහන බැලුවන් පස්සේ සගා අපිට ඒක දැන් අපිට උදාහරණයකට උතුරු දිශාවේ සුබ ස්ථානයෙන් අපිට ඒ උළුවස්ස තියාගන්න විදියක් නැත්තම් කෙටි බිත්තියක් බැඳලා දැන් පේනවාද සගාට. ඒතර උතුරේ අපි අර ප්‍රධාන ස්ථානයක අංක 1 එන කොටසේ අපිට උළුවස්සක් තියාගන්න බැරිම නම් අපිට තියෙන්නේ දකුණු දිශාව පැත්තට මේ නැත්තම් නැගෙනහිර බටහිර පැත්තට බිත්තියක් බැඳලා මේ උළුවස්ස තියාගැනීමේ ශක්තිය තියෙනවා. මම කියන්නේ වාස්තු විද්‍යාව කියන්නේ කඩා බිඳා ඉවත් කිරීම නෙමෙයි. නිසි තැනක නිසි දෙය නිසි ලෙස තැබීම තමයි සගා එතනදි සාධාරණ වෙන්නේ. හරි අපි කතා බහ කරන්න සූදානම් වුණේ කාමරවල ජනෙල් උළුහව් තිබීම පිළිබඳව. ඒ ගැන කතා කරනවා තවත් කෙනෙක් දුරකථනයෙන් ඉන්න මහත්මයා ආයිබෝන් ඔබතුමියට. අපිට කියන්න නම මොකක්ද? ගායනි මහත්මිය අපිට කියන්න ඔබතුමියගේ උපන් දිනයයි උපන් වෙලාවයි. 1982 7 වෙනි මාසේ 6 වෙනිදා නිශාන්ත මහත්මයා. උපන් වෙලාව රාත්‍රී 9:15ට. නිවසේ දිග පළල කියන්න අපිට. දිග කීයද?
57යි 8යි 57යි අඟල් 8යි පළල 26යි 8යි 26යි අඟල් 8යි. ඔව් ගායනී මහත්මිය අපිට කියන්නේ ලග්නේ මොකද්ද? කුම්භ කුම්භ ලග්නේ. නිශාන්ත මහත්මයා සූදානම්ෙන් ඉන්නේ. ඔබතුමිය දුරකථනයේ රැඳී සිටින්න තොරතුරු දෙනකම්. ඔසක අපේ ගායනී මහත්මියගේ නිවසෙත් සැලකිය යුතු මට්ටමේ වාස්තු විද්‍යානුකූල දෝෂ ස්වභාවයක් ඇති කරලා තියෙනවා. ඔබතුමියගේ නිවසේ කටයුතු නිම කරලාද තියෙන්නේ නැත්නම් නිම වෙමින් පවතින නිවසක්ද මේක? තව පටන් ගන්න එකත් මොනවත් පටන් අරන් නැහැ. අදට මාසිකව පටන් ගන්න තාම පටන් අරන් නැල්ලෝ ලබන මාසවල ඒ කට්ටිය මේ ගේ හදන්න ආරම්භ කටයුතු සිදු කරන්නේ. එහෙමනම් ඉතින් වඩාත් වැදගත් සගා. මොකද මේ ගෘහ පින්ඩණය අනුව සලකලා බලද්දී විශේෂයෙන්ම මේ අපේ ගායනී මහත්මියගේ සෞඛ්‍ය පැත්තේ පීඩා ඇති කිරීමේ ඉඩකඩන ටිකක් ඉහළයි. විශේෂයෙන් ඔබතුමිය මේ උදරාගත ශල්‍ය කර්ම වැනි තත්ත්වයන් ඇති කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබතුමිය අනිවාර්යයෙන් මේ සැලසුම නැවත පරීක්ෂා කරලා බලලා මේ අයවැය පාද අතර තියෙනා වූ දෝෂ තත්ත්වයන් යෝනි පොරොන්දන් අතර සහ අංශක තිති සහ මේ වංශ කියන පොරොන්දන් වල තියෙන දුර්වලතාවයන් ඇති කරලා තියෙනවා. ලබන මාසේ පටන් ගැනීම ඉතාමත් යහපත් කෝණ මාස නිම කරලා විශේෂයෙන්ම මේ gedara ගෘහ පින්ඩනයේ වාස්තු විද්‍යානුකූලව නම් මේ කටයුතු වලට යම් යම් බාධා කරදර ඇති කරන්න පුළුවන්. ඔබතුමිය මේ නිවස ඉදි කරන්න යන්නේ තමාගේ මහා ගෙදරක ආයත් ඉඩමකද නැත්නම් මිලදී ගත්ත ඉඩමකද? ඒ නිසා මහා ගෙදරින් ඔබතුමියගේ දැන් නිවස ඉදි කරන තැන තියෙන්නේ ඔබතුමියගේ නිවස ඉදි කරන්න අපේක්ෂා කරලා තියෙන ස්ථානයේ ඉහළින් තියෙන ස්ථානයක්ද මහා ගෙදර නැත්නම් පහළින්ද තියෙන්නේ? සමබරව තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මතක තබා ගන්න ඔබතුමිය නිවස ඉදි කරද්දී ඔබතුමියගේ ලග්නය සහ නැකතත් අනුව බලද්දී උතුරු දිශාවේ සහ නැගෙනහිර දිශාවට ඉඩකඩ නිසි පරිදි ඇති වෙන ආකාරයට ඔබතුමිය නිවස භූමියේ ස්ථානගත කරන්න මතක තබා ගන්න. කෙසේ වෙතත් තව වර්ග අඩි 14ක 15ක වගේ වෙනසක් කිරීමට නම් අනිවාර්යෙන් ගායනී මහත්මියට ඇති කරනවා. එහෙම වෙනසක් කරලා මේ නිවසේ කටයුතු ඉදි කරන්න. මොකද නැති වුණොත් ඔබතුමියට සෞඛ්‍ය පීඩා ගෙන දීමේ ඉඩ කඩ නම් ටිකක් ඉහළ මට්ටමින් තියෙන නිසා. ඇත්තම ගායනී මහත්මිය මේ සැලැස්ම වෙනස් කිරීමක් සිදු කරන්න ඕන. ඒ වගේම වාස්තු විද්‍යාඥයෙක්ගේ උපදෙස් ලබා ගන්න ඕන කියන තැන තමයි නිශාන්ත මහත්මයා ඉන්නේ. ඒ නිසාම ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඔබ ප්‍රශ්නයට හේතුව දැනගත්ත ක්‍රියාත්මක වෙන්න කියලා අපි කියන ගාම කෙටි විරාමකින් පස්සේ නැවත සැරයක් හමු වෙමු. විරාමයට කලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණු කාරණාවක් අපිට අමතකුන්නේ නැහැ නිශාන්ත මහත්මයා. ඇත්තම ලැබෙන දුරකථනත් එක්ක ඔබට සාධාරණ ඉෂ්ට කරන්න ඕන නිසා මේ සඳහා අවස්ථාව දෙනවා. අපි කතා බහ කරමු කියලා කිව්වා නිශාන්ත මහත්මයා. දැන් නිවසේ තියෙන කාමර එහෙම නැත්නම් බාත්රූම් තියෙනවා. මේවට අපි දොරටු එකතු කරද්දී උළුහව තියද්දී දිශාව සම්බන්ධයෙන් අර මංගල උළුහව හා සමානව බලද්දී වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනද? කොහොමද මේ ගැන අපිට කියන්න තියෙන දේ? සගා විශේෂයෙන් දිශාවන් පිළිබඳව සැලකිල්ලක් දක්වද්දී පිටවීමේ දොරටු තමයි දිශාවන් වලට ඉතාමත් මේ වැදගත් වෙන්නේ. විශේෂයෙන් ප්‍රධාන උළුවස සහ අනිකුත් පිටවීමේ දොරටු අතර. කාමරවල උළුවව තබද්දී එහෙම විශේෂයෙන් දිශාවන් පිළිබඳව නෙමෙයි අපේ ගෘහ නිර්මාණය අනුව අපේ සැලසුම අනුව අපිට අපේ කටයුතු කරගෙන යන පහසු වෙන ආකාරයට තමයි කාමරවල උළුවව තබන්නේ. ඒතර කාමර උළුවව තබද්දී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ මංගල දොරටුවට වඩා ප්‍රමාණයන් පිළිබඳව තමයි සැලකිලිමත් විය යුත්තේ. නැතු දිශාවන් පිළිබඳව එහෙම විශේෂයෙන් සැලකිල්ල දැක්වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි නිසාත් මහතා තවත් දෙයක් කියන්නේ මංගල උළුහව්ව ප්‍රධාන වැදගත්කමක් දරද්දී දැන් අපේ නිවස අපිට වාස්තු විද්‍යානුකූලව ඉදි කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් අපිට අල්ලපු ගෙවල් වල තියෙන නිවසවල් පිළිබඳ බලපෑමක් කරන්න බෑනේ. ඒ කට්ටියට කියන්න බෑනේ මේ විදිහට අපේ නිවසට බලපෑමක් කරනවා මේ විදිහට හදන්න එපා කියලා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගෙදරක තවත් ගෙදරක මුහුණලා ඉද්දි ප්‍රධාන මංගල උළුහව විදිහ බලද්දි සමහර වෙලාවට ඒ ගෙදර වැසිකිලියක් තියෙන්න පුළුවන්. වැසිකිලියක් පේන්න පුළුවන්. දුර ප්‍රමාණයකින් වෙන්න පුළුවන්. වත්තේ තියෙන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ ගේට පිටිපස්ස මුහුණලා තියෙන්න පුළුවන්. මේ තත්ත්වයන් උඩ අශුභකාරී දසුන් මැවෙනවා නේද? වාස්තු විද්‍යානුකූලව යම් යම් ගැටලු ඇති වෙනවා. එහෙම නැත්නම් අසුභ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. කුණුවලක් තියෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන්. මෙතනදී සහකා විශේෂයෙන් අපි බැලිය යුත්තේ වාස්තු විද්‍යාව තුළ සඳහන් වෙලා තියෙනවා ద్వාර දෝෂ කියලා
අපේ ගෙදර ප්‍රධාන උළුවස්සේ සිට බලද්දී අපේ ඇතුල් වෙන ගේට්ටුව සහ තවත් නිවසක ප්‍රධාන උළුවස්සක් සම්මුඛ වනසේ තැබීම වාස්තු විද්‍යානුකූලව දෝෂ සහිතයි කියලා. ඒ වගේම වෙද දෝෂ තියෙනවා, වෘක්ෂ වෙද දෝෂ, සුසාන වෙද දෝෂ කියලා තමාගේ ගේ ප්‍රධාන දොරටුව ඉදිරිපසින්ම තමාගේ වත්තේ. තමාට අයිති ඉඩමේ ගෙදර ඉස්සරහා තිබෙන්නා වූ මේ වෘක්ෂලතා අනුව ඒ වගේම සොහොන් අනුව එවැනි දෝෂ ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඉස්සර කාලේට සාධාරණීකරණය වුණාට ඔබතුමා කිව්වා ආකාරයට අද අපිට ඒ කටයුතු ගැනීමේ හැකියාව නැහැ. ප්‍රධාන උළුවස්ස ඉදිරිපිට තමාට පාරෙන් එහා පැත්තේ වෙන්න පුළුවන් කුඹල් හලක් වගේ දෙයක් පිහිටලා තියෙනවා නම් ඒ වගේම මේ අපි කියන්නේ නොයෙකුත් බීමතින් හැසිරෙන පුද්ගලයන් ඉන්නවා නම් ඒවා වෙද දෝෂ හැටියට සලකනවා. අද නමුත් අපි මේ නාගරීකරණය වීමත් සමගම ගොඩාක් දේවල් අපිට බැහැර කර යුතු වෙනවා. මොකද යකඩ සීමිත ප්‍රමාණයන් තුල තමයි අපි ඉදි කරගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන් වැදගත් වෙන්නේ තමන්ගේ මංගල උළුවස්ස කෙලින්ම තමන්ගේ නිවසේ ළිඳ එහෙම නැත්නම් තමන්ගේ නිවසේ ගේට්ටුව පිහිට ගන්නේ නැතුව ඉදි කරගන්න. ඒ වගේම ලොකු විශාල ගස් ඉඳ ගන්න නැතුව ඒ තුලට සෙවණැලි දෝෂ ඇති නොවන ආකාරයට ඉඳ ගන්න පුළුවන් නම් අනිත් දේවල් තියෙන විශේෂයෙන් මනසේ සග. ඒ නිසා තමාගේ භූමිය ඇතුළත තියෙන දේවල් පිළිබඳව සැලකිලිමත් දැක්වීම මම හිතනවා ඉතාමත් වැදගත්. හරි. ඇත්තම යම් යම් ග්‍රහ බලපෑම් නිසා යම් යම් පුද්ගලයන්ගේ ජීවිතවලට බලපෑම් එල්ල වෙද්දී ඒ පුද්ගලයන් නොසිතන ආකාරයක යම් යම් සිතුවිලි අතරට යන්න පුළුවන්. හැසිරීම් රටාවන් වෙනස් වෙන්න පුළුවන්. කොහොමද සමාජයේ අනිත් මිනිස්සු මේ කෙනා වැරදි විදිහට දකින්න පුළුවන්. නමුත් ග්‍රහයන්ගේ බලපෑම් නිසා මේ පුද්ගලයා තවත් අය විසින් පාලනය කරනවාද කියලා වෙන්න පුළුවන්. ඒ නිසාම මේ කාරණා නිසියාකාරව ඔබ හඳුනා ගන්න ඕනේ. මොකද මාර්ග උපදේශකත්වය ලැබෙද්දී ඔබ ඒ ආලෝකයෙන් ඉදිරියට යන්න ඕන කියලා මතක් කරන ගාම නිශාන්ත පෙරේරා මහත්මයා බොහොමත්ම ස්තුතියි අද තවසේ අපිත් සමග සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා සමුදෙනවා. ජීවිතයේ වටිනා කාල සීමාවක් ඉදිරියේ දෙනවා. ඒ නිසා ඒ කාල සීමාවට ඔබේ ජීවිතයට හොඳ දේවල් ලබා ගන්න කියලා මතක් කරන ගාම අපි කෙටි විරාමයකට යන්න හදන්නේ. රැඳිසින්න වින්දනි උදෑසන සමගින්. අයිබෝවන් සුබ උදෑසනක්. විරාමයෙන් අනතුරුව ඔබ එකතු වෙන්නේ වින්දනි උදෑසන ස්වරූප විශේෂාංගයත් එක්කයි. හොඳයි. දැන් මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමාගේ සිරුරේ හැඩය කියන දේ මනාව පත්ව ගන්නට බැරි එක. මොකද මුහුණේ ලස්සන පිළිබඳව හැමෝම දැනුවත් වෙනවා. මුහුණේ ලස්සන පොඩක් මුහුණ සුදු ගතියට තියාගන්න ඕනේ, පැහැපත්වට තියාගන්න ඕනේ. හැබැයි මේ ශරීරය සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. මේ කාර්යය හොඳයිද? අපි එහෙම වෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම මුහුණේ ලස්සන වගේම සිරුරේ ලස්සන ගැනත් හිතන්නට අවශ්‍යයි. එතකොට එhmenan අද අපි සූදානමින් ඉන්නවා. තර බාරු අයට එහෙම නැත්නම් ස්ථූලභාවය වැඩි අයට හොඳම නිෂ්පාදනයක් හඳුන්වා දෙන්නට. මේ නිෂ්පාදනය ඔස්සේ ඇත්තටම ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබේ සිරුරේ තියෙන හැඩය මනාව පවත්වා ගන්නටත් ඒ වගේම සිරුරේ තියෙන බර ප්‍රමාණය මේ තරබාරුකම අඩු කරවා ගන්නට මගහරවා ගන්නට. හොඳයි එහෙමනම් වැඩිපුර විස්තර කතා බහ කරන්නට වෙනද වගේම අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා 2013 වසරේ ආසියාතික විවාහක රූ රැජින නිලු සේනානායක. අයිබෝවන් නිලු සුබ උදෑසනක්. අයිබෝවන් සුබ උදෑසනක්. හොඳයි. දැන් ශ්වස්ලිම් ගැන කතා කරනකොට දැන් වෙනදනම් නිලු එකතු වෙනවා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ කෙනෙක් එකතු වෙනවා. අද දවසේදී විශේෂ කෙනෙක් එකතු වෙනවා. මොකද මේ ශ්වස්ලිම් භාවිතා කරලා ඇත්තටම ප්‍රතිඵල ලබාගත තවත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇය තමයි යුරානි පෙරේරා. අයිබෝවන් සුබ උදෑසනක්. අයිබෝවන් සුබ උදෑසනක්. නිලු අපි යුරානිත් එක්ක කතා කරන්නට කලින් මුලින්ම මම ඔබගෙන් දැනගන්නට කැමතියි. දැන් ඇත්තටම මෙවැනි නිෂ්පාදනයක් දැන් රූ රැජින එවැනි තරංගාවලියකට යන්නට කලින් ඔබ ඇත්තටම මවක්. ඒ නිසා ඔබ මේ පිළිබඳව එකපාරක් නෙමෙයි දෙපාරක් ඒ ගැන හිතන්නට අවශ්‍යයි. මොකද කිරිදෙන මවක් හැටියට සමහරකට මේ දේවල් ගැටලුවක් වෙන්නට පුළුවන්. ඔබ කොහොමද මේක විශ්වාසයෙන් වැළඳගත්තේ? ඔව් නිපුණි මම ඇත්තටම පැජන්ට් එකට යන්න ඉස්සරින් ඇත්තටම මේ හැම දෙයක්ම කරන්න ඉස්සරින් මගේ ළමයි ඉන්නවා මට සැමියෙක් ඉන්නවා. ඉතින් ඒ දේවල් දෙයක් පාවිච්චි කරනකොට ගොඩක් හිතන්න ඕනේ. ඉතින් මම හැමදාමත් කියන්නේ මොන දේ කරන්නත් යම් කිසි දෙයක් තිබීමෙන් තමයි ඒ දේ සත්‍ය දැනගැනීමෙන් තමයි අපිට වටහා ගන්න අපි දේ ලබා ගන්න පුළුවන්. නැත්තම් අපිට ඒ දේ ලබා ගන්න බෑ. ඉතින් ඇත්තටම ඔයා කියනවා වගේ මම ගොඩක් මේ දේවල් සර්ච් කරා තේරුම් අරගෙන තමයි ඇත්තටම අපි යම් කිසි දෙයක් අපේ අභ්‍යන්තරයට ගන්න අපි
ඇතරම් බයයි. ඒ දේ ලබා ගන්න. ඉතින් නැත්තම් අපිට මේ තැන ඇවිල්ලා මෙහෙම අපිට සජීවීව කතා කරන්න බෑ. යම් කිසි දෙයක් සහතිකයක් තියෙන්න ඕනේ. ඇත්තටම ඒ දේවල් නැතුව අපිට මේ තැන ඇවිල්ලා කතා කරන්න බෑ. ඇත්තටම නීතියානුකූලව ගොඩාක් දේවල් අපේ ලංකාවේ බලනවා. ඒ සත්‍ය දේවල් ඇත්තද කියලා බලන කමින් තමයි මම මේ දේ ලබා ගත්තේ. යම් කිසි කෙනෙක්ට අපි උදාහරණයක් හැටියට කියනවා නම් ගොඩක් දෙනේ රැකියාවට යනවා. ඒ රැකියාවේ යම් කිසි කෙනෙක්ට තනතුරක් ලැබෙනවා. ඉතින් දැන් මට බියුටිෂියන් කෙනෙක් නිරූපිකාවක් කියනවා වගේම යම් කිසි කෙනෙක් රැකියාවකට යනවා තනතුරක් ලැබෙනවානේ. ඒ තනතුර ගොඩක් අය දන්නේ මේ තැනේ ඉන්නේ කියලා. ඒ දේ ප්‍රයෝජනයට ගන්නෑ. ඉතින් ගොඩක් දෙනගේ පර්සනැලිටි එකට ගොඩක් දේවල් හම්බ වෙනවා. තමන් ඉන්න විදියට හම්බ වෙනවා. තමන් ඉගෙනීම ගත එකට හම්බ වෙන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට හිතන්නේ ඒ තනතුරෙන් අපි මේ දේ ප්‍රයෝජනයට ගන්න ඕනේ කියලා. ඉතින් අපේ මේ පර්සනැලිටි එක නැත්තම් අපිට මේ දේ ගැන කතා කරන්න අමාරුයි. ඉතින් ඇතරම ගොඩක් දෙනෙක් හිතනවා අපි මේ අපිට අවශ්‍ය නැහැ. ඉතින් අපි මේ යන විදියට යනවා. අපිට ඇඳුමක් ඇඳ අපිට ගොඩක් දෙනෙක් හිතනවා අපිට සල්ලි තියෙනවා. අපිට ඇඳුමක් ඇඳාම අපිට මේ දේ ලස්සනට ඉන්න ඕනේ නැහැ. එහෙම කියලා යම්කිසි ප්‍රයෝජනයක් ගන්න ඒ තනතුරෙන්. ඉතින් ඇත්තටම මම කියන්නේ බියුටිෂියන් කෙනෙක් වුණත් අපි යම්කිසි මට්ටමින් අපි හරියාකාරව ඉන්නකොට තමයි අපි ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ඉන්නවා ඇඩ්වයිස් දෙන ඒ කෙනා හරියට ආකාරයේ ඉන්නේ නැහැ. ඒක මම ගොඩක් දැකලා තිනවා. ඉතින් ඒ වුණාට අපි යම්කිසි දෙයකින් ප්‍රයෝජනය ලබා ගත්ත හින්දා තමයි අද අපි මේ තැන ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒ දේ ප්‍රතිඵලයක් තිබ්බ හින්දා තමයි මේ ළඟම ඇවිල්ලා ඒ ප්‍රතිඵල ගැන කියන්න. එයාට සිද්ධ වෙච්ච දේවල් එයා කියයි. ඇත්තටම මේ දේ ෂුවර්ස්ලිම් කියන්නේ හොඳ දෙයක්. ඉතින් ඇත්තටම නැචරල් දෙයක්. ඒ දේ ලබා ගත්ත හින්දා තමයි අද මේ තැන මම ඇවිල්ලා කතා කරන්නේ. හොඳයි. දැන් නිලු මේ විදිහට විශ්වාසයෙන් මේ ෂුවර්ස්ලිම් පිළිබඳව කතා කරනවා. යුරානි මම ඔයාගෙන් දැනගන්නට කැමතියි. දැන් වෙළඳපොලේ බොහොමයක් නිෂ්පාදන තියෙනවා. ෂුවර්ස්ලිම් විතරක් නෙමෙයි තරඟකාරීත්වය වැඩි. එතකොට කොහොමද මෙවැනි නිෂ්පාදනයක් ඔබ භාවිතා කරන්නට පෙළඹුණේ සහ කොහොමද මේක අර මම නිලුගෙන් ඇහුවා වගේම විශ්වාසයෙන් වැළඳගත්තේ? මම මේක පාවිච්චි කරන්න පෙර ගොඩක් හොයලා බැලුවා කොහොමද මේක ප්‍රමිතියක් තියෙනවද හොඳයිද කියලා ලොකු නිලුත් මේ ගැන කියද්දි මම ඒවට සවන් දුන්නා. දීලා මම හිතුවා මේක අරගෙන බලන්න ඕනි කියලා. ඒක මට ලොකු පිටුවහලක් වුණා. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම මම මෙහුම් ශාස්ත්‍රයේ මෙහුම් කරනවා. ඉතින් ඒ වගේ වැඩ කරද්දි සිරුර හරි සැහැල්ලුවෙන් තිබීම හරිම වැදගත්. ඉතින් මට ලොකු පිටුවහලක් වුණා මේ නිෂ්පාදනය. ඒක ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නන්නේ හොඳ නිෂ්පාදනයක් කියලා මම හොයලා බලලා තමයි පාවිච්චි කරන්න ගත්තේ. හොඳයි. ඔය විදිහට තමයි ඒ පිළිබඳව දැනුවත්භාවය ලබා ගත්තේ. ඉතින් ඔබ දන්නවා නිලු කතා කරනවා වගේම දැන් යුරානිත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා මේ ෂුවර්ස්ලිම් පිළිබඳව බොහොම විශ්වාසයෙන් කතා බහ කරනවා. ඒ නිසා ඔබට බය වෙන්නට පැකිලෙන්නට හේතුවක් මං හිතන්නේ නැතුව ඇති. හොඳයි. ඊට පස්සේ මම දැනගන්නට කැමති නිලු දැන් සාමාන්‍ය විවාහ ඒකට සූදානම් වෙන කෙනෙක්. දැන් මේ මාසෙ වෙන්නට පුළුවන්. ඉදිරි මාස ගණනාවෙදි වෙන්න පුළුවන්. ඊටමත් ඉක්මනින් මේ ස්ථූලභාවය එහෙම නැත්නම් තරබාරුකම අඩු කරවා ගන්නට සූදානම් වෙන්නට බලාපොරොත්තුෙන් ඉන්න මේ මනමාලියකට එහෙම නැත්නම් මනමාල පාර්ශවයේ කෙනෙකුට මෙවැනි නිෂ්පාදනයක් භාවිතා කරනවා නම් කොච්චර කාලයකට කලින් භාවිතා කරන්නට ඕනේද? එහෙම නැත්නම් දවසට කීපාරක් මෙවැනි නිෂ්පාදනයක් භාවිතා කිරීමේ මාත්‍රා අනුපිළිවෙල අපි මතක් කරමු. ඔව් නිපුණී ඔයා කියනවා වගේ ඉතින් ඇත්තටම දැන් මනමාලික් සහ මනමාලෙක් වෙන්න ඉස්සරින් අපි ඇවිල්ලා මාස 5-6කට කලින් හම්බ වෙනවා. ඉතින් ගොඩක් වෙලාට මනමාලියන්ට විතරක් නෙමෙයි මනමාලෙක්ටත් ඇත්තටම වැදගත් මේක. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ එදාට සූට් එක අඳින්න පුළුවන්, නිලමේ සූට් එක අඳින්න පුළුවන්. ඒ වගේ ඇඳුම් ගණනාවකට යනවා. සමහරක් වෙලාට ඉන්නවා ඒ මනමාලි හොඳ ස්ලිම් එකට ඉන්නවා. අරයා ස්ලිම් එකට නැති වෙන්න පුළුවන්. ඇත්තටම කෝට් එක ඇඳ ගන්නත් බැරි තත්ත්වෙන්න ඉන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ දෙන්නගේම ෆීචර්ස් සහ අපිට මේ සිරුරේ හැඩ ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මම කියන්නේ ඉතින් ඇත්තටම වයසක් නෙමෙයිනේ මනමාල යුගයට මේ වෙනකොට. ඉතින් ඇත්තටම ඒවා හිතන්නේ නැති වෙනකොට තමයි ඇත්තටම සමහරක් අය හොඳ ෆෑනස් විදියට ඉන්නත් පුළුවන්. සමහර මහත් වෙන කළු වෙන්නත් පුළුවන්. ඒක ගොඩාක් දෙනෙක් ඒක දැනගන්න ඕනේ. ඔය මහත් වෙනකොට ඇත්තටම අපේ මේ බෙල්ල ආශ්‍රිත අත්වල කකුල් වල ආශ්‍රිත ගොඩාක් කළු වෙන්න ගන්නවා. ඒ මොකද ඒ තැන්වල ෆැට් එක රැඳෙනවා. එතකොට මේ ගොඩක් වෙලාට අපිට කියනවා මනමාලි උනත් අපේ මේ තැන්වල ගොඩාක් කළු වෙලා තියෙනවා. ඒ මොකද අපේ මේ බෙල්ල ආශ්‍රිත ගොඩක් මේ
මහත් වෙනකොට ඇතරම කළු වෙන්න ගන්නවා. ඉතින් ඒව ගොඩක් හිතන්න ඕනේ දෙපාර්ශ්වයටම කියන්නේ මාස 5-6කටවත් ඇවිල්ලා මනමාලිට විතරක් නෙවෙයි මනමාලෙක්ටත් අනිවාර්යයෙන්ම අපිව හම්බෙන්න ඕනේ. තමන් මනමාලියෝ විතරයි ඒවානේ මනමාලයට ඕනේ නැහැ කියලා හිතනවා ගොඩක් අය. ඉතින් ඇතරම තමනුත් ඇතරම ඒ ගැන හිතන්න ඕනේ දෙන්නම ලස්සනට ඉන්න ඕනේ. එතකොට තමයි ඇතරම මනමාල දෙන්නම එදා දවසේ ලස්සනට ඉන්නේ. ඉතින් ඒ ගැන හිතන්නේ නැති ප්‍රශ්නෙන් තමයි ඇත්තටම අදින කෝට් එකකට ප්‍රශ්නයක් එන්නේ. ඉතින් ඒ දේවල් හැමදේම හිතනවා නම් හොඳ අතිසාර්ථක ඒගොල්ලෝගේ මංගල දවසක් වෙන්න පුළුවන්. හොඳයි. අපි මේ මොහොතේ කතා බහ කරන මේ ගැටලු විතරක් නෙමෙයි සමහරක් විට ඔබට ෂුවර්ස්ලිම් පිළිබඳව තවත් ගැටලු තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් මෙන්න මේ ලිපිනයට ලියන්නට දුරකථන අංකයට කතා කරන්නට මුලින්ම මතක් කරගන්න ලිපිනය ඇලරිස් ලංකා පුද්ගලික සමාගම අංක 93 හොරණපාර කැස්බෑව පිළියන්දල. දුරකථන අංක වෙන්නේ 077 66 66 474 077 66 66 475. හොඳයි. එහෙනම් අපි කෙටි විරාමයකට යමු වෙනයි සූදානම් වෙන්නේ. කෙටි විරාමයෙන් පස්සේ නැවතත් වින්දනි උදෑසන සමගින් එකතු වෙමු. හොඳයි විරාමයෙන් අනතුරුවත් අපි සූදානම්ෙන් ඉන්නවා ෂුවර්ස්ලිම් කියන නිෂ්පාදනය පිළිබඳව ඔබ නොදන්නා කාරණයන් පිළිබඳව කතා බහ කරන්නට. නිලු අපි කතා කරමු දැන් සාමාන්‍යයෙන් දැන් අපිට තියෙන හොඳම උදාහරණයක් තමයි යුරේනි. යුරේනි අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවත් එක්ක මම හිතන්නේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ නිෂ්පාදනය පිළිබඳව තව තවත් විශ්වාසය ඇති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් මෙවැනි නිෂ්පාදනයක් භාවිතා කිරීමේදී අපි හැඩය ගැන අනිවාර්යෙන් හිතන්නට ඕනේ. කෙනෙක්ට ගැටලුවක් තියෙන්නත් පුළුවන් මෙවැනි නිෂ්පාදනයකින් අපේ ශරීරයේ තියෙන බර ප්‍රමාණය අඩු කරාට හැඩය ඇත්තටම ඔය කියන විදිහට අඩු කරන්නට හරි හැඩය මනාව පවත්වා ගන්නට මේක ඉවහල් වෙනවාද කියන කාරණේ පිළිබඳව ගැටලුවක් තියෙන්නත් පුළුවන්. ඒ නිසාම අපි මේ පිළිබඳව කතා බහ කරමු. ඔව් නිපුණි කියනවා නම් ඇත්තටම මේක කැපවීමක්. අපි මැරෙනකම්ම කැපවීම තමයි කරන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක්ට කැපවීම කියන්නේ සැමියා වෙනුවෙන්, ළමයි වෙනුවෙන්, ඇතන රැකියාව වෙනුවෙන් කැපවීම තමයි කරන්නේ. ඒ වුණාට තමන් වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැහැ. ඒ හින්දා තමයි තමන් ගැන බලන්නෙම නැති අය ඉන්නවා. සමහරු ඉන්නවා තමන්ගේ කොණ්ඩේවත් හදාගන්නේ. තමන්ට ෆේෂියල් එකක් කරලත් නැහැ. අවුරුදු 10කින්වත් කරලා නැහැ. ඒත් එක්කම තමන් ගැන හිතන්නේ නැහැ. ඒ හින්දා තමයි තමන් එන්නෙම පහළ තත්ත්වයට යන්නේ. ඉතින් තව කෙනෙක් දිහා බලලා හරි අපි මේ කියන දෙයක් හරි මේ කණින් පිට කරලා මේ කණින් පිට මේ අතාරින අයත් ඉන්නවා. එහෙම නෙමෙයි තමන් වෙනුවෙන් කැපකිරීම කරලා තමයි අද මේ ඇයිලා මේ ගැන ඇත්තම සත්‍ය කතා කරේ. ඒ කැපකිරීම අනුව තමයි Taman දෙයට ගොඩ නගා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම එන්න මහත් වෙන එක නෙමෙයි. එන්න මේ මහත් අඩු කරගන්න එක තමයි අපේ කැපකිරීම කියන්නේ. ඇත්තටම මම මේ අපේ රට වෙනුවෙන් මෙච්චර දෙයක් ගෙනල්ලා තියෙන්නේ මම කැපකිරීම කරලානේ. ඉතින් ඇත්තටම ඒ දේ ඕන තරම් පැජන්ට් වලට යන අය ඉන්නවා නිපුණේ. ඒ පැජන්ට් වලට ගිහිලා ඒ කැපකිරීම නොකරපු අය තමයි කිසිම දෙයක් ඇත්තටම ලබාගෙන මේ රටට එන්න ඇවිල්ලා තියෙන ඕන තරම් අය ඉන්න. අපි කැපකිරීමක් කරන්න ඕනේ අපිට මේ තැන ලබා ගන්න. ඉතින් ඇත්තටම මහත් වෙන දේ ඇත්තටම ඕන තරම් කෑම කාලා ඕන තරම් දේවල් බීලා ඒ අපිට යම්කිසි දෙයක් ලබා ගන්න නැති වෙන්නේ ඒ හේතු මත හින්දා තමයි. ඉතින් ඇත්තටම කියන්නේ Taman කන්ට්‍රෝල් කරගන්න ඕනේ. කෑමක් කනකොට උනත් ව්‍යායාම කරලා Tamanට කැපකිරීම කරලා උනත් අපිට ඒ දේ ලබා ගන්න බෑ. ව්‍යායාම කරනවා. ඉතින් ඇත්තටම ඒ දේ අපිට පසුතැවෙන්න වෙනවා. ඉතින් ඇත්තටම ඒ ව්‍යායාම කරලා ඇවිල්ලා හොඳට කනවනේ. ඒ ව්‍යායාම කරනවා හින්දා කනවනේ කියන එක තමයි කියන්නේ. ඉතින් ඇත්තටම ඒ දේත් කැපකිරීමක් තමයි. ඇත්තටම මේ දේ ෂුවර්ස්ලිම් එක ලබාගෙන මම මේ ඇවිල්ලා මාස දැන් මං 8ක් තිස්සෙම කතා කරනවා. මම 8ක් තිස්සෙට වැඩිය මං අරගෙන තියෙනවා. ඒ ප්‍රතිඵල අනුව තමයි අපිට මේ ඇවිල්ලා සත්‍ය කතා කරන්න පුළුවන්. ඇත්තටම මේ දේවල් අපිට හොයලා බලන්න පුළුවන්. ආයුර්වේද සහතික තියෙනවා. TGA සහතික තියෙනවා. අපිට ඕස්ට්‍රේලියාවෙන් තමයි ඒ සහතික ලබලා දීලා තියෙන්නේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. ඉතින් ඇත්තටම කාන්තාවන් වෙනුවෙන් අපි කතා කරන්නේ. ඇත්තටම පිරිම්පාක්ෂය වෙනුවෙන්. ඉතින් මේ හැම දෙයක්ම හොඳට සවන් දීලා ඉතින් ඇත්තටම අද ඉඳන් හරි මේ ප්‍රෝග්‍රෑම් එක අද ඉඳන් බලන අයත් ඉන්නවා. ගොඩක් දැකලා
නැති අය ඉන්නවා. ඉතින් ඇත්තටම අද ඉඳන් හරි තමන්ගේ ෂුවර් ස්ලිම් ගන්නකොට සාමාන්‍ය කන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වෙලාවට ව්‍යායාම් කරනකොට කන්න බෑ. ඇත්තටම ෂුවර් ස්ලිම් එක ගන්න අද දවසේ ඉඳලම දවසට 3 පාරක් හරියාකාරව ගන්න ඕනේ. ඒක අතාරින්න එපා. අපි කියන්නේ එකක් ගන්න නෙමෙයි. 3 පාරක් අනිවාර්යයෙන්ම ගත්තොත් මාස 3ක කාලෙදී අපිට ඇත්තටම ශරීරයේ වෙනසක් බලන්න පුළුවන්. තමන් ගන්නකොට උනත් තමන්ගේ බර අනිවාර්යයෙන්ම බර මැනලා ඒක මේ පටන් ගන්න. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් ඒක වෙනසක් දකින්න පුළුවන්. ඇත්තටම අපිට ආටිෆිෂල් දෙයකින් අපිට දවසෙන් දෙකකින් ලබා ගන්න පුළුවන්. ඒක මේ ෂුවර් ස්ලිම් කියන්නේ ගොඩ හොඳ නැචරල් දෙයක්. ඒක අපිට අභ්‍යන්තරයට හරි හිමින් තමයි ඇත්තටම අපිට ඇබ්සෝබ් කරගන්න. ඉතින් අර අධික මේ කාබෝහයිඩ්‍රේට් කියන එක පාලනය කරන්නේ ෂුවර් ස්ලිම් මාර්ගයෙන්. ඉතින් ඒත් එක්කම අපිට හරියාකාරව ගත්තොත් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් පිරිමි සහ ගැණු පාක්ෂයට මේ ભેදයක් නැහැ කියන්නේ අවුරුදු 16ට ඉහළටම ගන්න පුළුවන්. හොඳයි. යුරානි අපි පොඩ්ඩක් කතා කරමු. දැන් ඔබ මවක් ඔබ කලින් ප්‍රකාශ කරපු විදිහට ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. එතකොට ඔබ හිතන්නේ ඇයි දැන් මේ කාන්තාවන්ට එහෙම නැත්නම් පිරිමි පාර්ශවයට මනාව හැඩැති සිහින් සිරුරක් පවත්වා ගත්තොත් ඒක හොඳයි කියලා හිතන්නේ කොහොමද සහ එහි තියෙන වටිනාකම මොකක්ද? ඇත්තටම නිපුණි ඒකේ මත ගොඩාක් අපේ රැකියාව තීරණය වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය දැක්කම තමයි ඕන කෙනෙක් ආකර්ෂණය වෙන්නේ අපි කරන රැකියාවට. ඒ කියන්නේ මහෝන් කටයුතු රූපලාවනේ හැම දෙයකම කෙනෙක් ආකර්ෂණය වෙන්නේ අපේ සිරුරත් බලලා. ඒ හින්දා ඕන කාන්තාවක් සිරුර ප්‍රධානයි. මට හිතන විදිහට මූණ වගේම සිරුර ප්‍රධානයි. අපි මේ වෙඩින් එකකට ගියත් ඒ කියන්නේ අපි දිහා ආකර්ෂණය වෙන්නේ අපි ලස්සන ඇඳුමක් ඇඳලා ගියාට වැඩ නෑ සිරුර ගොඩක් මහතට තියෙනවා. ඒ නිසා සිහින් සිරුරක් තිරීම හැම අතින්ම වැදගත්. ඒ නිසා තමයි මම තීරණය කරේ මේ වැඩසටහන බලලා මේ නිෂ්පාදනය පාවිච්චිට ගන්න ඕනේ කියලා. ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා මට ඒකෙන්. හොඳයි. දැන් යුරානි මේ නිෂ්පාදනය භාවිතා කරා වගේම ඔබටත් ගැටලුවක් තියෙන්නට පුළුවන් මෙවැනි නිෂ්පාදනයක් භාවිතා කරන්න කොහෙන්ද මේක මිලදී ගන්න කියලා. ඒ නිසාම අපි නිලු මතක් කරමුකෝ මොන වගේ වෙළඳසැල් වලින්ද මෙවැනි නිෂ්පාදන භාවිතා කරන්නට කෙනෙක්ට මිලදී ගන්නට පුළුවන් වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ෆුඩ් සිටි ෆාමසීස් වල අනිවාර්යයෙන්ම ඒක ලබා ගන්න පුළුවන්. ෆාමසීස් වල තමයි ලබා ගන්න පුළුවන් හැකියාව වෙන්නේ. ඇත්තටම මේක පාවිච්චි කරන්න ගන්න දවස් ඉඳන් ඇත්තටම මේකේ ඇතුළේ බලන්න ඕනේ පැකට්ස් ගානක් තියෙනවා. මේ හොඳ ආවරණයක් එක්ක මේ හොඳ ආවරණයක් කරලා තියෙන ඉතින් ඇත්ත shopping bag වල දාලා නැහැ. හොඳ ආවරණයක් තියෙනවා. මේකේ පිටුපස්ස බලන්න ingredients expiry date එක හැම දෙයක්ම සටහන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම පාරිභෝගිකයන්ට හොඳ දෙයක් මේකින් මේ ඇත්තටම බොරු කරන්න බෑ මේ දෙයට. ඉතින් ඇත්තටම මේකේ බලනකොට හිතන්න පුළුවන් මේකේ යම්කිසි දෙයක් දීලා තියෙනවා කස්ටමර් කෙනෙක්ට ගන්නකොට. ඉතින් ඇත්තටම ඕනම ෆාමසියකින් ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් යුරානි අපි කතා කරමු දැන් සාමාන්‍යයෙන් ඇත්තටම ඔබ මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ ෂුවර් ස්ලිම් පිළිබඳව බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට? මම විශ්වාසයෙන් යුතුව කියනවා මේක පාවිච්චි කරනවා නම් මාස 3ක් වගේ කාලයක් ඇතුළත හරි එක මාත්‍රාවකට කෑමට පෙර විනාඩි 20කට කලින් මේක අරගෙන දවසට 3 පාරක් අරගෙන මේකේ වෙනස බලන්න. ඒ වගේම ආහාරත් ශරීර ව්‍යායාමත් ඉතාම වැදගත්. ඒවත් කරන අතරතුරේ තමන්ගේ සිරුර හොඳින් පාලනය කරගන්න පුළුවන් මේ නිෂ්පාදනය නිසා. ඒකම මේ ආයුර්වේද සහතික ලබාගත් හොඳ ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක්. ඇලරික්ස් ලංකා පුද්ගලික සමාගම තමයි මේක බෙදා හරින්නේ. ඒක පාවිච්චි කරලා ඔයගොල්ලෝ ඒක වෙනස වටහා ගන්න කියලා මම පාරිභෝගිකයන් ඉල්ලා හිටනවා. හොඳයි. යුරානි වගේම නිලු වගේම ඔබටත් පුළුවන් ඇත්තටම ওই කියන විදිහට ඔබේ තියෙන ස්ථූලභාවය ඔබේ තියෙන තරබාරුකම ඉතාමත් ඉක්මනින්ම අඩු කරවා ගන්නට ෂුවර් ස්ලිම් භාවිතා කරලා. අවසාන වශයෙන් මම මතක් කරන්න ඕන්ගේ ලිපිනය ඇලරික්ස් ලංකා පුද්ගලික සමාගම අංක 9-3 හොරණ පාර කැස්බෑව පිළියන්දල. ඒ වගේම දුරකථන අංක වෙන්නේ 077 66 66 474 077 66 66 475. නිලු බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපි සමග එකතු වුණාට. ඒ වගේම යුරේනි බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපි සමග එකතු වුණාට. සුරපි විශේෂාංගය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. රැඳී සිටින වින්දනීය උදෑස සමග අපි කෙටි විරාමයකට යමු වෙනවා.
අයිවන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. අපි ජීවත් වෙනකොට ජීවිතය තුළ ජීවිතයේ සතුට කියන දේ බොහොම වැදගත් වෙනවා. අපි නිරන්තරයෙන් ජීවිතයේ සතුට පිළිබඳව කතා කරන්නේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා වැඩිපුරම ඉවහල් වෙන කාරණාවක් තමයි සතුට කියන්නේ. ජීවිතයේ සතුට තියෙන තැන තමයි සාර්ථකත්වයට යන ගමන පහසු වෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලාවකම පාහේ Tamanට ජීවිතයේ ප්‍රශ්න ගැටලු මැද්දේ හිර වෙලා ඉන්නවා නම් සමහර විටක සමන්ගේ සාර්ථකත්වයට යන ගමන අඩාල වන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ජීවිතය තුළ තමන් තනි ගමනක් යන්නේ නැහැ. තවත් බොහෝ පිරිසක් තමන් එක්ක වටේ ඉන්නවා. ඒ සියලු දෙනාත් සාර්ථකත්වය සඳහා උදව් කළ යුතුයි සහ සාර්ථකත්වය සඳහා කැපවීම කළ යුතුයි. එසේ වුණොත් තමයි තමන්ටද සාර්ථකත්වය කරා යන්නට හැකියාවක් තිබෙන්නේ. ඒ නිසාවෙන් සාර්ථකත්වය කරා යන්නට නම් ජීවිතය සතුටින් ගෙවිය යුතුය. සතුට තිබේ නම් සාර්ථකත්වය කරා යාමට ඉතා පහසු වෙනවා. අපි එහෙමනම් ජීවිතයේ සතුට රඳවා ගන්නේ කෙසේද? අන් අය ජීවන ගමනේ සාර්ථකත්වය හොයා යන කෙනෙකුට සහයෝගය දක්වන්නේ කෙසේද යන වග කතා කරන්න සූදානම් ආරම්භ කරමු. මං හින්දා ඔබ අපි කතා කරන්නේ මම ඉස්සලා කිව්වා වගේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා යනකොට විවිධ කඩීම් පසු කරන ජීවිතේ ඒ කඩීම් වලින් එකක් තමයි තමන්ගේ විවාහ ජීවිතය කියන්නේ. විවාහ ජීවිතයට මිනිස්සෙක් පාත්‍ර වෙන්නේ තමන්ගේ ජීවිතයේ හොඳම කාලය තුල. මේ හොඳම කාලය තුලදී තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන ගමනේ හොඳම අවධියේ ඉන්නේ. ඒ නිසා ජීවිතයේ සතුට රඳවා ගන්නට නම් අඹුසැමි මිත්‍රත්වය, එහෙම නැත්නම් අඹුසැමි සම්බන්ධතාවය, අඹුසැමි ආදරය කියන දේ අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. අපි අද කතා කරන්නේ ඒ සතුට රඳවා ගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. අපි ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකෝන් මහත්මයාට ආරාධනා කරා. අයිබෝන් සූදාසනක් වේවා ඔබතුමාට. අපි කතා කරන මාතෘකාව අපි ගිය සතියේත් කතා කරා පොඩ්ඩක්. දැන් මේ මම කැමති ආරම්භයක් විදිහට ප්‍රවේශයක් විදිහට ලබා ගන්න අර සාර්ථකත්වයක් එක්ක කොහොමද කෙනෙකුගේ සතුට බලපාන්නේ කියලා. දැන් සතුට ජීවිතේ සතුටු නම් ජීවිතේ ප්‍රශ්න අඩු නම් කෙනෙක්ට සාර්ථකත්වයේ කරා යෑමේ ප්‍රවණතාවය වැඩි නේද? කොහොමද මේ වටපිටාව හරි විදිහට සකස් වෙලා තියෙනවා නම් ඔහුට දිගු ගමනක් යන්නට පුළුවන් නේද? තමන්ගේ ඉලක්ක කරා ළඟා වෙන්න. ඔව් ප්‍රශ්න අඩු නම් නෙමෙයි ප්‍රශ්න වලට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් නම්. ඔව් ඒ කියන්නේ ප්‍රශ්න අපිට ගොඩක් වෙලාවට අඩු වැඩි වශයෙන් කෙනෙක්ට ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට සමහරට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීලා සාර්ථක කියලා කියන්නේ කෙනෙක් හිතලා බලන්න මොකද්ද මේ සාර්ථකව මුහුණ දෙනවා කියන්නේ කියලා. ඉවසීමෙන් සහ බොහොම කල්පනාකාරීව නැත්තම් අපි කියනවා මේ සංසුන් මනසකින් මේවට මුහුණ දෙන්න පුළුවන් නම් එතනදී ගොඩක් වෙලාවට ඉදිරියට යනවා. දැන් ඒක තව විදිහකින් කිව්වොත් අපි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න ආවම අපිට හැංගීම් බර වෙනවනේ අපි. අපි හැංගීම් වලට තමයි මුල් දෙන්නේ. අපිට දුක හිතෙනවා, කලකිරෙනවා, එපා වෙනවා මේ ඔක්කොම හැංගීම්. හැබැයි මේ හැංගීම් මොහොතකට අමතක කරලා එහෙම නැත්නම් යටපත් කරලා අපි බුද්ධියෙන් හිතන්න පුළුවන් නම් එහෙම නැත්නම් බුද්ධිමත් මේ ප්‍රශ්න මට විතරක් නෙමෙයි හැමෝටම මෙහෙම එනවා සහ මේ ප්‍රශ්නට මම මොකද්ද කරන්න ඕනේ කියන එක සහ මේකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක හිතන්න පුළුවන් වුණොත් ගොඩක් වෙලාවට ඒ පුද්ගලයා සාර්ථකත්වයට කරා යනවා. දැන් විවාහ ජීවිතයක ඇති වෙන ගැටලුත් මේ විදිහමයි. එතෙන්දී අපි ගොඩක් වෙලාවට හැංගීම් බර වෙනවා. එහෙම නැත්නම් අපිට දැනෙන හැංගීමත් එක්ක අපිට දුක හිතුනොත් අපිට කේන්ති ගියොත් අපිට ඊර්ෂ්‍යාවක් හිතුනොත් වෛරයක් හිතුනොත් මේ ඔස්සේ තමයි අපි පෞල් ජීවිතේ විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. ඒක ඕකෙන් තමයි අපිට මෙයා ගැලපෙන්නේ නැහැ, මෙයාත් එක්ක මට ඉන්න බෑ, ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. මේ අපි ඒකට දෙන අර්ථකථනයත් එක්ක නැත්නම් ඒකට අපි දෙන මේ විග්‍රහ කිරීමත් එක්ක තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා දැන් ඒක නිසායි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන දේ තව කෙනෙකුට ප්‍රශ්නයක් නොවෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම හිතන්න ඕනේ මේක කොහොමද මේ ප්‍රශ්නේ තියෙන විකල්ප මොනවද? නැත්නම් මේකට මම සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා හැංගීම් තරමක් වෙලාවකට පැත්තකින් තියන්න ඕනේ කියලායි මම හිතන්නේ. හැංගීම් සාමාන්‍ය හැංගීමක් කියන දේ අපිට දැනුණාම හැඟීම කොහොමද අයින් කරගන්නේ? නැත්නම් අපිට දැනෙනවානේ දේවල්, අපිට දැනෙන දේවල් අති විශාලයිනේ අපිට. ඒ නිසානේ මිනිස්සයාට දැනෙන ප්‍රමාණය වැඩි. කොහොමද එහෙම දැනෙනකොට කොහොමද අපි එකපාරටම මේක බුද්ධියට බාර දීලා, බුද්ධියට ඉඩ දීලා කොහොමද අයින් වෙන්නේ දැනෙන්නේ?
ඔව්. ඇත්තටම මේක එකපාරටම කරන්න බෑ දුමුදු. මම ඔබ හරි නිවැරදිව කිව්වා මේ එකපාරට මේක කරන්න කවුරුත් එක්ක කරන්න අමාරුයි කියන ඔය කියන දේ කරන්න බෑ. නමුත් යම් කිසි මනස පුහුණු කිරීමක් කළොත් මේ දෙයට. නැත්තම් හුරු කිරීමක්. පුහුණුවට වඩා යම් කිසි හුරු වීමක් වුණොත් මෙන්න මෙහෙමයි දේ කරන්නේ. අපි එකම දෙයයි කරන්න තියෙන අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ මොකක්ද කියන හැඟීම. කියන්නේ මට දැන් මට මේ කේන්ති ගිහින් ඉන්නේ. මට දැන් ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. නැත්තම් මම දැන් තරහෙන් ඉන්නේ. මම දැන් වෛරයෙන් ඉන්නේ. මට මේ අනිත් කෙනා සම්බන්ධව තියෙන වෛරයක්, ඊර්ෂ්‍යාවක් කියන මේ Taman තුල ඇතිවෙච්ච හැඟීම තේරුම් ගත්තොත් ඒ ඇති. ඒ තේරුම් ගැනීම මේක පැත්තකින් තිබෙන්නට වඩා ඒක හඳුනා ගැනීම වැදගත්. ඒ කියන්නේ Taman තුල ඇතිවන හැඟීම හඳුනා ගැනීම. අඹසැමි ආරවුල් ගත්තොත් දුමිදු දැන් ගොඩක් වෙලාවට අපි කිසියම් හුරුවකට වැඩ කරන්නේ. ඒ කියන්නේ හුරුවකට කියන්නේ නිකන් අපි සමහරවිට මට හිතෙනවා මිනිසුන් අර පුරුදු වුණාම යම් දෙයකට ඒ පුරුද්දට ඔහේ කරගෙන යනවා. අපි පුරුදු පිළිබඳ ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ. ඉතින් සමහරවිට දැන් අනිත් කෙනාගේ හොඳ දකින්න නැති එක, අඩුපාඩු දකින්න එක, ප්‍රශ්නයක් හිතට දකින්න එක මේක මේ හුරු වුණාම ඒක වෙනස් කරගන්න හරි අමාරුයි. හැබැයි හිතන්න පුළුවන් නම් මම මේ පුරුද්දට මේවා කිව්වේ දැන් මේ අඩුපාඩු මේ එයාගේ හොඳක් දකින්න නැතුව අඩුපාඩු කතා කරේ මේ වරදකටත් වඩා මේ මම මගේ පුරුද්ද මට මේ හැඟීම එන්නේ මේ පුරුද්දටයි කියලා තේරුම් ගත්තොත් ගොඩක් වෙලාවට දන්නවා මම මේ කරන දේ වැරදි කියලා. අන්න ඒක ඒ ක්‍රමය තමයි යම් කිසි කෙනෙක් තුළ හැඟීම හඳුනා ගන්න. ඒ හැඟීම හඳුනා ගැනීම තමයි හැඟීම පැත්තකින් දාලා බුද්ධියෙන් කතා කරන්න කියලා මම කිව්වේ. බුද්ධිය මතුවීමක් තමයි හැඟීම තේරුම් ගැනීම කියලා කියන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. පහසුවෙන් කරන්නත් අමාරුයි. හැබැයි පුරුදු වුණොත් පුරුදු පුහුණු වීම තුළින් ගොඩක් වෙලාවට කරන්න පුළුවන්. දැන් අපි මේ වැඩිපුර මේ වැඩසටහන බහුල බලන්නේ කාන්තාවන්නේ. කාන්තාව සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඩිලිවර් කරන විදිහ නැත්නම් ප්‍රශ්නයක් අනිත් කෙනාගෙන් අහන විදිහ ප්‍රශ්නයකට යොමු වෙන විදිහ ටිකක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි නේද? තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න කතා කරන්න ක්‍රමවේදයක් තිබෙනවා. කොහොමද ප්‍රශ්නයක් කියන්න ඕනේ? මොකද සමහරට කාර්යාලයේ වැඩ කර ඉඳිද්දි ප්‍රශ්නයක් කිව්වොත් මෙන්න මෙහෙම කියලා සමහරවිට ඒ කෙනාට ඒ මොහොත වෙන විට තියෙන පීඩනයත් එක්ක දරා ගන්න නොහැකි වෙන්න පුළුවන්. කොහොමද මේකට සාමාන්‍ය හුරු වෙන්න ඕනේ? කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඔය එක තමයි. දැන් විශේෂයෙන්ම විවාහ වුණ දෙන්නේ. නැත්නම් අපි ගොඩක් දෙමු දැන් එක්කෝ දෙන්න ආදරය කරලා විවාහ වුණා. නැත්නම් යෝජිත විවාහයෙන් හරි විවාහ වෙලා කාලයක් යනකොට දෙන්නගේ රුචි අරුචිකම් හඳුනා ගන්නවනේ. එතකොට දෙන්නට කොයි වෙලාවද යමක් කතා කරන්න සුදුසු වෙලාව, දෙන්නට ගැළපෙන වෙලාව කොහොමද කියලා හඳුනා ගන්න පහසු වෙලාව අනිත් කෙනා දැනගන්න ඕනේ. ඒක මම හිතන්නේ ඉවෙන් වගේ දැනගන්න ඕන දෙයක්. ඒ කියන්නේ කොහොමද කතා කරන්න කියලා. ඊටත් අමතරව සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ගැන සමීක්ෂණ කරපුවා කියන පිරිමින්ට එක වෙලාවක කීපයකට අවධානය යොමු කරන්න අමාරුයි. දැන් උදාහරණයක් විදිහට රැකියාව ස්ථානයේ රැකියාව සම්බන්ධ දෙයක් හිතනවා නම් අධ්‍යයන කටයුත්තක් ගැන හිතනවා නම් එහෙමත් නැත්නම් මොන හරි වෙන වැඩක ඉඳලා ඉන්නකොට මොන හරි ප්‍රශ්නයක් කතා කරාම එකපාරම එතන අවධානය යොමු කරගන්න අමාරුයි. නමුත් කාන්තාවන්ට පුළුවන්කම තියෙනවා බහු සංනිවේදන හැකියාවක් තියෙනවා කාන්තාවන්ට. ඒ කියන්නේ එකවර ගොඩක් දෙයකට අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කාන්තාවන් හිතනවා මම දැන් අර ප්‍රශ්න තියෙන අතරේ මේකත් කතා කරාම එතනට හරි කියලා. ඒක කාන්තාවන් ඒ දෙයට පෙළඹෙන්නේ ඔබ කිව්ව ආකාරයට ඒ ගමන්ම අහන්න ඕනේ ඒකයි. යා මේ වැඩක් කරන්නේ. නමුත් ඒකට සම්බන්ධ නැති එකපාර මතක් වෙනවා. මතක් වුණාම ඒක අහන්න යනවා. ඒ වගේ වැඩ ගොඩක් එකපාර කරන්න හදන පුරුද්දකුත් තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා ඒ කාන්තාවන් සහ පිරිමින් දෙපාර්ශ්වයෙන් මේ අවබෝධ කරගන්න ඕනේ මේ කාන්තාවන් සහ පිරිමින් කියන්නේ හත්පසින් වෙනස් දෙන්නෙක් කියන එක. ඒ කියන්නේ සිතුම් පැතුම් වෙනස්, හිතන විදිහ වෙනස්, කල්පනා කරන විදිහ වෙනස්, ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස්, ඒ ප්‍රශ්න වලට සංවේදී වෙන විදිහ වෙනස්. මේක හඳුනාගත්තට පස්සේ හරිම අඩුයි ගැටුම් ඇති වෙනවා. ඒ නිසා ඔබ අසූ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් දැන් සුදුසු වෙලාව මොකක්ද කියන එක කාන්තාව දැනගන්න ඕනේ. මේ ප්‍රශ්නේ අහන්න. කියන්නේ උදාසන වැඩට යන්න පටන් ගන්නකොට ප්‍රශ්න අහන්න හොඳ නැහැ. එහෙම නැත්නම් ගිහලා ආපු ගමන් අහන්න හොඳ නැහැ. නැත්නම් ගියාට පස්සේ අහන්න හොඳ නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් අරගෙන මෙහෙම තියෙනවා කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරන්න මේක මට පැහැදිලි කරගන්න ඕනේ කියලා අහන්න ඕනේ. දැන් මෙහෙම මම ගොඩක් ලාට ඔය වගේ මට අපිට එන ගැටලු වලදී එන ප්‍රශ්නයක් තමයි මේ කාන්තාවන් අපිට පිරිමින් කියනවා මට හරි කරදරයි වැඩට ගියාම කරදර කරනවා මේ භාර්යාව කතා කරලා කියනවා කියලා. ඉතින් අපි එයාට යෝජනා කරන දෙයක් තමයි ඔබට එන මේ ගැටලු නැත්නම් ස්වාම පුරුෂයන් අහන්න ඕන තියෙන ප්‍රශ්න ඔක්කොම කොලයක ලියාගෙන නියමිත වෙලාවක් වෙන් කරගන්න දවසේ රාත්‍රී කාලයේ දරුවන් නිින්දට ගියට පස්සේ හෝ නැත්නම් අසමන් නිින්දට යන කලින් පැය භාගයක් පැයක් විතර මේ තියෙන ගැටලු සාකච්ඡා කරන්න. ඒකට හේතුව අර වෙලාවේ ඒ ගමන්ම ඇහුවා මෙතන තියෙන හැංගීම් එක්කනේ. දැන් ඔය ඔතන ප්‍රශ්නේ හොව මොනවා හරි දෙයක් එන්නේ යාට හැංගීමක් එන්නේ. දැන් අර මම අර කිව්ව ප්‍රශ්නෙට විසඳුමක් තමයි මේකත්. ඒ කියන්නේ අර හැංගීම් වලින් කතා කරන්නේ නැතුව ඒ ගැටලුවට අදාළ වෙච්ච පරිසරය මොකද්ද? ඇයි එහෙම වුනේ කියන එක හොයලා බලලා කටයුතු කරන්න නම් අර වගේ ඒක අහන්න හිතුන වෙලාවෙම අහන්න නැතුව කල් දා ගන්න ඕනේ. ඒක හිතාම හොඳ දෙයක්. හැබැයි අහන්න නැතුව ඉන්නත් හොඳ නැහැ. සමහර අය ඉන්නවනේ මේක අහන්න නැතුව ඉන්නවනේ හිතේ තියාගෙන ඉඳලා ප්‍රශ්නයක් වුණාම අහන්නම් කියලා ඉන්නවා. ඒකත් නරක දෙයක්. නමුත් එදා දවස තුල සිදුවෙච්ච දේවල් එදා හවසට විශේෂයෙන්ම රැකියාවට ගිහිල්ලා පැයකමාරක් ගියාට පස්සේ අහනවා නම් මම හිතන්නේ ඉතාමත්ම හොඳයි යම් ගැටලු සම්බන්ධව කතා කරනකොට. විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි
කාන්තාවන් හිතන්න ඕනේ තමයි දැන් මේ ඉවෙලෙම විසඳ ගන්න ඕනේ කියන එක පිරිමින්ට නෑ කියලා. කියන්නේ පිරිමින්ට හිතෙන්නේ නෑ ගොඩක් කියලා. මම කතාන්නේ බහුතරයක් ගැන. සුළුතරයක් ඉන්න පුළුවන් නැතිව. නමුත් පිරිමි ගොඩක් දෙනකොට එකපාරම මේ යාට තියෙන ප්‍රශ්නේ මේ දැම්මම කතා කරන්න ඕනේ කියලා හිතන්නේ නෑ. යාලට ඒක පස්සේ වෙලාවක කතා කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා වෙලාවක් වෙන් කර දෙන්නත් පිරිමින්ට වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධව ඇතිවන ගැටලු සාකච්ඡා කරන්න. කොහොමද මේ සාමාන්‍යයෙන් අපි අවස්ථාවක් ලබා දෙන්න සූදානම් ඔබටත් ඔබේ ගැටලු තිබෙනවා නම් කතා කරන්නට 2444 556 කියන දුරකථන අංක විවෘත කරන්නට සූදානම්. තෝරාගත් දුරකථන අමතුම් ප්‍රමාණයක් ලබා ගන්නට සූදානම්. ඒ නිසා ඔබටත් කතා කරන්නට අවස්ථාව හැකියාව තිබෙනවා. අපි ඒ දුරකථන අංක තිරේ දිස්සනවා. ඔබට කතා කරන්නට හැකියාව තිබෙනවා. ශ්‍රවංග අමරකෝන් මහත්මයා අපි මේ සාමාන්‍යයෙන් කාන්තාවක් හෝ පිරිමියෙක් ඒ දෙදෙනා තුළ දෙදෙනාට ගෞරවය කියන දේ තිබිය යුතුයි. යම්කිසි ප්‍රශ්නයක් වූ වෙලාවට හෝ මොක්කිනම් හෝ වෙලාවක ජීවිතයේ තමන් දෙදෙනා ගෙවන සෑම අවස්ථාවකදීම පාහේ ගෞරවය කියන දේ තිබිය යුතුයි. ඒක paludu වූ අවස්ථාවකදී මොකද වෙන්නේ කියන ආනිසංසය පාදලා දෙන්න. කොහොමද මොකද්ද වෙන්නේ කියලා. ඔව් ඇත්තටම දුමිදු මේක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ විවාහ ජීවිතය විතර නෙමෙයි සාමාන්‍ය ජීවිතය ගත්තත් අපි ඒ කියන්නේ පුද්ගලයන් හැටියට අපි මේ සමාජ ජීවත් වෙනකොට එකිනෙකාට ගරු නොකිරීම නිසා කොයිතරම්නම් අපි බස්රියේදී දුම්රියේදී සහ මහජන දේපල පරිහරණය කරන අවස්ථාවලදී අපි මේකත් විඳිනවද. මම හිතන්නේ මේකට කුඩා කාලයේ සිට පුරුද්දක් නැතිකම තමයි මට හිතෙන්නේ මේකට තියෙන හේතුව. මේකම තමයි ඊට පස්සේ විවාහපත් වූ දෙදෙනා අතරත් ගොඩක් ලඩට කරන්නේ අනිකාගේ නිදහසට. අනිත් පුද්ගලයාටත් පුද්ගලයෙක් හැටියට ගරුත්වයක් අපි දෙනවා නම් ලොකු දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් බලන්න ගමක් ගත්තොත් ගමක හෝ නැත්නම් එක්තරා ප්‍රදේශයක ගත්තාම ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන් ආශ්‍රය කරන අය කතා බහ කරන කාර්යාලයක් ගත්තත් මේ හැම තැනදීම එකිනෙකාට මිනිස්සෙකුට හැටියට ගරු කරනවා නම් ඒ කියන්නේ ඔහුගේ මොනතරම් දුර්වලකම් තිබුණත් මොනතරම් අඩුපාඩු තිබුණත් මේ මිනිස්සෙක් හැටියට මේ මනුෂ්‍යත්වයේ කියන එක තිබිලා කතා කරනවා නම් මම හිතන්නේ ඒකම ප්‍රමාණවත් පෞල් ජීවිතයක් වුණා සාර්ථක ගෙනියන්න. ඒ පුරුද්දම. ඒ කියන්නේ තව ගොඩාක් ලොකු දේවල් මේකට තාක්ෂණික දේවල් අවශ්‍ය නැහැ. අර මිනිස්සෙක් හැටියට ගරු කිරීම. තමන්ගේ බිරිඳ හැටියට බිරිඳ මනුෂ්‍යයෙකුට ස්වාමිපුරුෂ මනුෂ්‍යයෙකුට ගරු කරනවා නම් මේ දෙදෙනාට තියෙන දෙදෙනාගේ අයිතීන්ට විශේෂයෙන්ම ගරු කරනවා නම් එකිනෙකාට තියෙන මේ මානව අයිතිවාසිකම් කියන ඒවාට ගරු කරනවා නම් ඉතාමත්ම ශක්තිමත් සම්බන්ධයක් ඇති වෙනවා. මම මෙහෙම කියලා කියන්නේ දැන් ගොඩක් කලාවට හිංසනයට ලක් වෙනවනේ මානසික වශයෙන්. ඒ කියන්නේ කතා බහ නොකර ඉඳීම තුලින් නැත්තම් ප්‍රශ්නම නිතරම කතා කිරීම තුලින් අනිකාට නිතරම ඇනුම් පද කීම තුලින් අනිකාව විවේචනය කිරීම තුලින් අනිකාව හෙලා දැකීම තුලින් ඒ තුලින් බරපතල විදිහේ ඒකට ලක් වෙන කෙනා මානසිකව පීඩනයටපත් වෙනවා. මේ පීඩනයේ නොවින්ද ඉන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. පුරවැසියට. මොකද අපි කතා කරේ මේ සතුට කියන අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හැම පුරවැසියෙක්ම පෞද්ගලිකවත් සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මේ විවාහ ජීවිතයක් කියන එක තුළ මේක කොච්චර තියෙනවද? තමන්ගේ සහකරුව සහකාරිය හොයාගන්නේ ඒ විවාහ ජීවිතය සතුටින් ගෙනියන්නනේ. ඒකට ඒකට බාධා වෙන ওই විදිහේ එකිනෙකාගේ මානසික තත්ත්වයන් පෞරුෂ තත්ත්වයන් අනිකාට බලපානකොට ඒක බරපතල ගැටලුවක් වෙනවා. ඉතින් ඒ නිසා ගරු කරනවා කියන එක නැත්තම් අනිකාට වටිනාකමක් දෙන එක. ඔහු මට වටිනා පුද්ගලයෙක්ගෙන් හැඟීම දැනෙන්න කතා කරන එක. හරිම වටිනවා. එහෙම නැති වුණොත් ගොඩක් වෙලාවට නිතරම විවේචනය කරන්න පුරුදු වුණාම නිතරම අඩුපාඩු දකින්න පුරුදු වුණාම එතන සිද්ධ වෙන්නේ මම එච්චර වැදගත් පුද්ගලෙක් නෙමෙයි කියලා හිතන එක. නැත්තම් මම නොවටිනා පුද්ගලෙක් කියන හැඟීමක් අර අනිත් කෙනාට නිතර කියනකොට ඇහෙනකොට හිතෙන්න පටන් ගන්නවා. මේක බරපතල අපරාධයක් ඇත්තටම. මොකද මේ පුද්ගලයා තුළ එහෙම ඒ තත්ත්වයක් කියන්නේ උදේ හවස දිගට කියලා ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් අර පැරණි සාහිත්‍ය කතාවක් තියෙනවා මේ එළුව බල්ල කරපු කතාව කියලා. ඒ කියන්නේ එළුවෙක් අර යනකොට මේ බිලි පූජාවක් දෙන්නට හොරු කණ්ඩායමක් මේ එළුව පැහැරගමු කියලා තැන් වලින් ඉඳලා හොරු 3 දෙනෙක් කියලා බෙදුම්. එතනින් හම්බෙලා මේ කියලා මොකද මේ බල්ලෙක් කරා යන්නේ කියලා අහනවා. තව තැනකදී තව මිනිහෙක් හම්බෙලා අහනවා මේ ඇයි බල්ලෙක් කරන් කොහෙද මේ යන්නේ කියලා. ඉතින් අර මිනිහා 3 දෙනෙක් මොහොත තැන් වලින් හම්බෙලා කිව්වහම පාරේ කාලේ මේ මිනිහට හිතනවලු මේ අතර වෙන බල්ලෙක් තමයි අරන් යන්නේ එළුවෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ දිගටම මිනිස්සෙක්ගේ අඩුපාඩු කියන්න ගත්තාම එයාට හිතන්න පුළුවන් ඇත්තටම මම එහෙමද? නැත්නම් මම ඒ වගේ කෙනෙක්. ඒ වගේ අර අනිත් කෙනා තුළට බලපෑමක් වෙනවා ඔබ කිව්ව ආකාරي ගරුත්වය නැතිවීමෙන්. නැත්නම් ඒ අගෞරව කිරීම තුලින්. ඒ නිසා අපි එකිනෙකාට ගරු කරන්න ඕනේ. දැන් මේක ඇත්තටම බුදුදහමේ සඳහන් වෙනවානේ. දැන් ස්වාමිපුරුෂයාගෙන් භාර්යාවටත් භාර්යාවගෙන් ස්වාමිපුරුෂයාට තිට වෙන යුතුයකම් අතර මුලින්ම කියන එක තමයි මේ සම්මානනාය කියන එක. ඒ කියන්නේ ගරු කිරීම සහ අවමන් නොකිරීම. ඒතර මේ කාරණා දෙක දෙදෙනාටම මූලික වෙලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා විශේෂයෙන්ම සිංහලවල් සූත්‍රයේ. ඉතින් එතනදී පැහැදිලි වෙනවා කොච්චර මේක වටිනවද කියලා. බුදුහාමුදුරු පාව තේරුම් අරන් තියෙනවා මේ විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න නම් අනිකාට ගරු කිරීම කියන එක කොච්චර දුරට වැදගත් වෙනවද කියලා. අපිට දුරකථන මතුවත් වෙනවා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට. අපි සම්බන්ධ කරගන්න සූදානම්. අයිබුවන්. අයිබුවන්. ඔව් ඔබතුමීගේ ගැටලුව අපිට ඉදිරිපත් කරන්න. මම
දැන් ඉතින් අපිනවා ඉස්සෙල්ලා මම තරුව දෙයක් ඉන්නවා. ඔව්. මේ තාවුස්නාට ඒ මහත්කම් හරියට අන්න ආතරක් වෙන සම්බන්ධයක් කියන ඒ කෙනාට හොස්පිටල් කතා බහ කරලා ඒ කෙනා ඒක පිළිගන්නට දැන් අන්තිම පාඩයෙන් මාස දෙකක් ඒ වෙනකොට පරිස්සම් දැන් මම හරියට දැන් අපිට මේ ඔබතුමියෝ අපහැදිලි ගතියක් තියෙනවා අපිට මේ කියන ඒවා පැහැදිලි නැහැ මම හිතන්නේ උපදේශකතුමන්ටත් පැහැදිලි නැහැ කියන එක අපි තව ඔබතුමිය පැහැදිලි ස්ථානයකට යන්න පුළුවන්ද දුරකථනය අරගෙන එහෙම නැත්නම් පැහැදිලි හෙලෝ ඔව් කතා කරන්න මගේ මහත්තයා දැන් හායි මහත්තයා කතා කරලා අවුරුදු 9ක් වෙනවා අපි දෙන්න අතර මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙන්න තමයි එයා කරන්නේ මේක සම්බන්ධයක් කරගන්න එක. දැන් මේ වෙනකොට සම්බන්ධකම් 10කට 15කට වැඩි ඇති කරගෙන තියෙනවා එයා. මේ තමයි අනිත් සිද්ධිය. සති දෙක තුනක් විතර වෙනවා. ඒ හැම සම්පූර්ණයක් ඇති වුණාම ඒ කියන්නේ අදාළ කාන්තාවගේ දොනපුත් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඒ ප්‍රශ්න කතා කරලා අපි හරියට මානසිකව වැටෙනවා. මේ වෙනකොට දැන් මේ වෙනකොට මට දැන් මට කියන එකක් කිසිම පැහැදිලිවක් නැහැ. එයා මේ කැපිටින් කරන්න ඕනේ කියලා වාස් කරන්න ඕනේ කියලා. අර දරුවෝ තාම ඉන්නේ නැතුව ඇත්තටම ආයත ජීවත් වෙන අපි දවල්ක කරන්න මට දෙන්නේ නැහැ ඒවනේ. හරි. ඔව් මට තව පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. දැන් ඔබතුමිය කිව්වා මේ අපි දෙදෙනා අතර ප්‍රශ්න ඇති වුණාම අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා කියලා මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ වැඩිපුරම? ඒ කියන්නේ දරු මගේ පුතා පොඩි. ඒක පොඩක් හිතුවක්කාරයි. දැන් අවුරුදු 3යි. එයා අරනකොට ඒ ප්‍රශ්නේ මට මේ ඒක කරන්නේ යා. එතකොට ගොඩක් වෙලාවට මට අන්තිම සිද්ධිය කියන්නේ කලන්තේ දාන්නත් පුළුවන්. හොඳයි. ඊට පස්සේ දැන් මේකට ඒ වගේ ප්‍රශ්න අපේ දැන් එක ගානක් ආය අපි ඉවත්. ප්‍රශ්නය පැහැදිලි. ඇත්තටම දැන් මෙතනදී යම් දෙයක් සිද්ධ වුණාම අපි ඒක විග්‍රහ කරන විදිහත් මේ ප්‍රශ්න ඇති වෙන්න බලපානවා. දැන් උදාහරණයක් විදිහට ඔබතුමිය කියපු එකක් තමයි දැන් මම අර ඒකයි වැඩිපුර පැහැදිලි කරගන්න උත්සාහ කරේ මේ කොහොමද මේ ඒ කියන්නේ මොන වගේ ප්‍රශ්න ඇති වෙන්නේ? දැන් අපි දැන් ගොඩක් අය කියනවා අපි අවුරුදු 10ක් විවාහ වෙලා අපි අතර ප්‍රශ්න ඇති වෙනවා කියලා කියනකොට මොන වගේ ප්‍රශ්නද? එහෙම නැත්නම් වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ මොනවටද කියන එක අපි හොයා ගන්න ඕනේ. ඒක හරි වැදගත්. එහෙම නැතුව දැන් අපිට මේ ඔය ප්‍රශ්න කොට හැම කෙනාටම එකම විදිහේ ප්‍රශ්න නෙමෙයි ඇති වෙන්නේ. සහ මේ ප්‍රශ්න කියන ඒවා මතුවෙන ආකාර වෙනස්. ඒ නිසා විග්‍රහයක් කරගන්න අවශ්‍යයි. නැත්නම් විශේෂයෙන්ම උපදේශනයකට ගියාම මේක තමයි මුලින්ම කරන්නේ. දැන් මේ මොන විදිහේ ප්‍රශ්නද? නැත්නම් මේකට බලපාන හේතු මොනවාද? දැන් මෙතුමිය කියපු දේ තමයි ඒකට හේතු හැටියට දෙදෙනා අතර ඇති වෙන ප්‍රශ්න නිසා තමයි අර සම්බන්ධය ඇති වෙන්නේ කියලා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක මට ඇත්තටම හිතා ගන්න අමාරුයි. ඒකත් එක හේතුවක් වෙන්නේ නැති. හැබැයි ඔය හේතුව නිසාම වෙනවා කියලා හිතන්න බෑ. දැන් අපි කියනවානේ ගොඩක් වෙලාවට මිනිස්සු බොන්නේ මේ අර මේ හේතුව නිසා මේ හේතුව නිසා කියලා. එහෙම නෑ. ඒක හේතුව සහ තව බොහෝ හේතු නිසා තමයි ඒක වෙන්නේ. ඔකත් ඔය එක හේතුවක් විතරක් වෙන්නේ නැති. සහ සාධාරණීකරණය කරන්න කියනවා වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ දැන් අවුරුදු 9ක් තිස්සේම මේ ප්‍රශ්නේ පීඩාව විඳින නම් මේ ඒක දිගට ගෙනියන්න එපා. මේ පීඩාව. මේ පීඩාව නවත්ත ගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? ඒකට හොඳ ප්‍රවේශයක් අපි ලබා ගන්න ඕනේ. සමහරට ඔය වගේ ප්‍රශ්නලා පොලිසිය ගිහින් ඇති. ඉතින් එතනදී සමාදාන කරලා එවනවා රණ්ඩු වෙන්න එපා කියලා. නමුත් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. උපදේශනය තමයි මේකට ඉතාමත්ම සුදුසු පියවර වෙන්නේ. එතකොට සුදුසු කෙනෙකුගෙන් උපදේශනයක් ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද ඒ තුලින් තමයි ඔබ දෙදෙනාටම අපක්ෂපාතී තීරණයක් ලැබෙන්නේ. ඇත්තටම තමන්ගේ කාගේ වරදින්ද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ? නැත්නම් මේ මෙතන සිද්ධ වෙන සැබෑ සිදුවීම මොකද්ද? දැන් කෙනෙක් අනියම් සම්බන්ධතාවයකට යොමු වෙනවා කියන එක තුල ගොඩක් දේවල් තියෙනවා. අපි හිතන්නේ නැති මම කලින් උදාහරණයක් කිව්වා පැති ගණනාවක් තියෙනවා. එතකොට දැන් ප්‍රශ්න හැටියට කිව්වේ දරුවන් සම්බන්ධව ඇති වුණු ප්‍රශ්න කියලා. දැන් සමහර අයට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ දරුවෝ එක්ක දෙන්න අතර ආරවුල් දරුවන්ට කටයුතු කරන විදිහ දෙන්න අතර මතභේද තියෙනවා. මේවා සාමාන්‍යයෙන් හැම පවුලකම තියෙන දේවල්. හැබැයි මේක අවම කරගන්න මේ ගැටුම අවම කරගන්න දෙදෙනාම බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් කරන්න පුළුවන්. කෙනෙක් යම් වැරදි පෙළඹීම, ඒ කියන්නේ මත්පැන් වලට පෙළඹුණා වගේ දිගින් දිගටම සම්බන්ධ
සම්බන්ධතා ගණනාවක් පවත්වාගෙන ගියා නම් ඔහු තුළ යම්කිසි පෞරුෂ තත්ත්වයක් තියෙනවා. ඒකයි ඒකට හේතුව. ඒ කියන්නේ කෙනෙක් සම්බන්ධතාවය පවත්වාගෙන එකයි 10 දෙනෙක් එක සම්බන්ධතාවය පවත්වාගෙන එක අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක හරියට පැහැදිලි කරගන්න ඕනේ. ඔහු මොන වගේ මානසිකත්වයකින්ද මේ දේ කරන්නේ කියලා. ඉතින් ඒකටයි ඔබතුමිය උත්සාහ කළ යුතු වන්නේ. ඔබතුමියට තනියෙන් හිතලා අමාරු නම් ඒ ගැන කරන්න උපදේශකවරයෙකුට කතා කරන්න. ඊට සුදුසු විසඳුමක් ඉතාමත්ම හොඳින් තවදුරටත් මේ පවුල් ගැන විස්තර දැනගන්න ලබා දෙයි. අපි තවදුරටත් කතා කරන්න සූදානම් අඹුසැමි සම්බන්ධතාවය කොයිතරම් දුරට ශක්තිමත් කරගත යුතුයිද ජීවිතයේ ඉදිරියට යන්න සහ ශක්තිමත් කරගන්නට අවශ්‍ය වෙන කාරණාවන් මොනවද පසුබිම් වෙන කාරණාවන් මොනවද කියන වග අපි කියන්නට සූදානම්. මේ ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් බොහෝම වැදගත් වෙන කාරණාවක් බවට පත් වෙයි. පවුලේ සතුට සමගිය ආරක්ෂාව සියල්ලම පාහේ රඳවා ගන්නට ඔබට ඉවහල් වෙන කාරණා අපි කතා කරන්නේ රැඳී සිටින්න අප සමග. නැවතත් අපි සම්බන්ධ වෙනවා මං හින්දා ඔබ සමගින් අපි කතා කරන්නේ අඹුසැමි සම්බන්ධතාවය කොහොමද ශක්තිමත් කරගන්නේ සහ සතුටින් ජීවිතය ගෙවන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. අපි සමාජය තුළ විවිධ පුද්ගලයන් තුළ තිබෙන ප්‍රශ්න පිළිබඳවයි කතා කරන්නේ. නිසා මේ ප්‍රශ්න කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු කරන්න. එතකොට ඔබේ ජීවිතය නැත්නම් ඔබේ පවුල බොහොම සතුටින් සමගින් ඉදිරියට ගෙන යා හැකි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. අපි මේ දැන් සුරංගම ගෝවන් මහත්මයාත් එක්ක කතා කරගෙන ඉඳිද්දි මට ආපු තවත් ප්‍රශ්නයක් තමයි මේ කාන්තාවන් චෝදනාවක් එල්ල කරනවා මේ විවාහගත වෙච්ච අයට මේ අපිව ගෙදර තියලා මේ අය එළියට යනවා අපි ගෙදර වැඩ ටික කරන්න ඕනේ මේ වුණා ගෙදරට අපි කොටු වෙලා සීමා වෙලා ඉන්නේ කියන මේ කියමන කොයිතරම් දුරට සාධාරණද එහෙම වෙනවාද මොකක්ද මේකේ තියෙන පසුබිම? ඔව් මම හිතන්නේ දුමිදු මේකට ඊටාම වැදගත් දෙයක් තමයි දැන් ඕක තමයි බහුතරයක් සිද්ධ වෙන දෙන්නේ. දැන් කියන්නේ රැකියාවක් නොකරන කාන්තාවක් ගොඩක් වෙලාවට ගෙදර තමයි ඉන්නේ. ඒතකොට මේ ගෙදර රැඳෙන එක තුල කොහොමද ඒ දවස අර්ථවත්ව ගෙනියන්නේ කියන එක ගැන එච්චර පුහුණුවක් නැහැ කාන්තාවන්ට. එහෙම නැත්නම් ඒක කොහොමද කියන්නේ රැකියාවකට ගියා හා සමානවම සතුටක් විඳින්නේ ගෙදර වැඩ කටයුතුත් එක්ක කියන එක එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි එහෙම ඒ චෝදනාව කරන අය හිතලා බලන්න ඕනේ දැන් ඒ කෙනෙක් දැන් හරි චෝදනා කරන්න ලේසියිනේ. යෝජනා කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ කියලා. ඒ චෝදනාව පැත්තකින් තියලා යෝජනාවක් කරන්න මොකක්ද වෙන්න ඕනේ කියන එක. දැන් ඒ වගේ එහෙම කවුරු හරි චෝදනා කරනවා නම් ස්වාමිපුරුෂයාට ඒ කාන්තාවෙන් අහන්න පුළුවන් ඔයා හිතන්නේ මොකක් වුණොත් හොඳයි කියලාද? ඒතකොට කාන්තාවට උත්තරයක් එයි එහෙනම් ඒ කියන්නේ මම මේ කතාවේ ප්‍රායෝගික වැඩේ කරන්න ඕනේ විදිය. ඒ කියන්නේ නැතුව දැන් මේකට එක එක දේවල් කියන්න පුළුවන් අපිට. නමුත් එහෙම නැවෙන්න නම් මොකක්ද කරන්න ඕනේ? එතකොට කාන්තාවගේම අදහසක් ගන්න පුළුවන්. එහෙම ඒකාකාරීව නිවස තුළ ඉන්න රැඳෙන්න සිද්ධ වෙනවා නම් සහ ස්වාමිපුරුෂයා කරන කාර්යය එකකින් අවතක් සිරුරනවා හෝ නැත්නම් එහෙම ප්‍රශ්නයක් එනවා නම් ඒ කියන්නේ මදි කියලා සෑහෙනපත් වෙන බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක්ද කළ යුත්තේ? එතකොට ඒ කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් ඒ කියන්නේ දැන් කෙනෙක් හිතන්න බලන්න මම රැකියාවට නොගින් ඔබ රැකියාවට යන්න මම ගෙදර ඉන්නද කියලා. ඒ වගේ හදාගන්න පුළුවන් මොකද කරන්න ඕනේ කියලා. කොහොම වුණත් මෙවැනි චෝදනාවක් එල්ල වෙන වෙලාවට මම කියන්නේ ඒ සඳහා කළ යුතු දේ. හොඳයි කියලා හිතන දේත් මොකද්ද කියන එක ඒක නායෙන් අහන එක ඉතාමත් වැදගත්. ඒ එකඟතාවය තුලින් දෙදෙනාට ඔය කියන චෝදනාවෙන් හෝ නැත්නම් ඒ කියන අපහසුතාවයක් නිසා නෙමෙයි කියන්නේ ඒ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා වඩාත් සුදුසු දේ මොකද්ද කියලා දෙදෙනාම දැනගන්න එක වටිනවා. දැන් මේකට විශේෂ මනෝවිද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කළොත් දැන් ඔය වගේ චෝදනාවක් එන්නේ දුමිදු ඒ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව එකිනෙකා කරන දේවල්. ඒ කියන්නේ මෙදෙනාගේ අපි කියන ඔපරේෂනල් සයිඩ් එක නැත්නම් ක්‍රියාකාරී අංශය පිළිබඳ දැනුවත්කම මදිවීම. ඒකට ගොඩක් වෙලාවට බලපානවා. ඒ නිසා මේ දෙදෙනාගේ මේ ක්‍රියාකලාප ඒ කියන්නේ විශේෂයෙන්ම රැකියාව හෝ නිවස තුළ කරන කාර්යභාරයක් තියෙනවා. දැන් ස්වාමිපුරුෂයා භාර්යාව ඒ පවුලට කරන කොටසක් තියෙන වැඩ කොටසක්. මේ කොටස ගැන ඉතා හොඳ අවබෝධයක් දෙදෙනාට තියෙන්න ඕනේ. එහෙම නැති වුනහම තමයි ඔය කියන චෝදනාව වෙන්නේ. එතකොට ඒ දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය මේ පවුල ඉස්සරහට ගෙනියන්න කොයිතරම් දුරට දායක වෙනවද කියලා හොඳට අවබෝධ කරගත්තොත් එහෙම වෙන්නේ නැහැ. මම සරල එක උදාහරණයක් කියන්නම්. මට එක්තරා කාන්තාවක් කියපු දෙයක් තමයි ඒ දෙදෙනාම ඉන්න තැන කිව්වේ යකෝ සර් ඇත්තටම මම දන්නේ මෙයා මොනවද කරන්න කියලා වැඩට ගිහිල්ලා. මම දන්නේ නැහැ. එතකොට යකෝ ඇයි එහෙම දන්නේ නැහැ කියන්නේ මේ කියලා ඇහුවාම යකෝ ඔව් මම දන්නේ අඩුවසේ මෙයා කොහොමද වැඩ කරන්න කියලා දන්නේ මම ඒක දැනගත්තේ Facebook එකකින් කියලා මෙයාගේ.
මෙයාගේ Facebook එකකින් තමයි මම දැනගත්තේ මෙයා වැඩ කරන්නේ කොහෙද සහ මොකක්ද එයා වැඩ කරන ජොබ් එක මොනවද කියලා. එයා ඒක Facebook එකේ අප්ඩේට් කරලා තිබුණා. ඒ නේද දැනගත්තා. ඒතර හිතා ගන්න දුමිදු කොච්චර දුරට මේ දෙදෙනා තුළ බැඳීමේ අඩුවක් තියෙනවද කියලා. ඒතර ගැටලුවක් නිර්මාණය වෙන්නේ අනෙතනින්. ඒ කියන්නේ මේ දෙදෙනාට දෙදෙනා දන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම කාන්තාව දන්නේ ස්වාම පුරුෂයා මොනවද කරන්නේ කියලා. මොන ආයතන වල කරන්නේ මොන කියන්නේ වැඩකට යනවා කියලා දන්නවා. හැබැයි එහෙම දන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ගැන හොයාගෙන ගියාම දෙදෙනා අතර තියෙන බැඳීමේ ලොකු අඩුවක් තියෙනවා. ඒතර මේ සම්බන්ධතාවයේ අඩුවීම තමයි මේ ප්‍රශ්න උග්‍ර වෙන්න බලපාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගැනීමෙන් ඔය කියන ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් ඔය කතාව කියනකොට මේ කරන රස්සා මොකද්ද කියලා දන්නේ නැහැ කියනකොට මට මතක් වුණේ. සමහරවිට කෙනෙක්ට කාන්තාවකට චෝදනාවක් එල්ල කරන්න පුළුවන් මේ ගිහිල්ලා මොනවා කරනවද දන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නේ නැහනේ. කියලා එහෙම චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. මොකද ඒ தත්ත්වය එල්ල කරන්න පුළුවන් කියන දැන් සාමාන්‍ය සමාජයේ දිහා බැලුවම සමහර පිරිමි කාන්තාවන් හැසිරෙන විදිහ බැලුවමත් එහෙම පොඩි සැකයක් මතුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒක කොයිතරම් දුරට ගැටලු නිර්මාණය වෙන්න බලපානවද? ඔව් මෙහෙමයි දැන් ඇත්තටම දෙදෙනා විශ්වාස කරන්න ඕනනේ. දැන් උදාහරණයක් විදිහට ස්වාම පුරුෂයා භාර්යාවට කියන්න ඕනේ මම මොනවද කරන්න කියලා. ඒ ගැන කතා කරන්න පුළුවන් අද කාර්යාලයේ හෝ නැත්නම් ඒ කරන දේවල් ඔක්කොම දේවල් නෙමෙයි. මම කියන්නේ A to Z කියන්න ඕනේ කියලා. නමුත් යම් යම් දේවල් කරන තමන්ගේ ජොබ් එක මොන වගේ එකක්ද කියන එක කිව්වට කමන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ස්වභාවය රැකියාවේ ස්වභාවය. මේ රැකියාවේ ස්වභාවය මෙහෙමයි. උදේ ඉඳන් ඔෆිස් එක අවසන් වෙන තුරුම මෙන්න මේ වගේ කාර්යයක් තියෙන නැත්නම් ඒ එහෙම කිව්වහම එයාට අවබෝධයක් එනවා. ඉතින් එහාට ඒක ඇත්තටම ඔය කියන එක කරනවද නැද්ද කියලා හිතසකයක් හිතනවා. ඒක භාර්යාවගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ එයාගේ තියෙන මානසික තත්ත්වයේ ප්‍රශ්නයක්. නමුත් හරියට කරන දේවල් කියනවා නම් සමහර ඒවා ටිකක් සංකීර්ණ නිසා කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක නිවැරදිව මම ඒක තමයි කිව්වේ කලින් සඳහන් කරේත් අර ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ කියලා කිව්වහම ඒක ලබා ගන්න ඕන අනිවාර්යයෙන්ම අනිත් කෙනා අය උනන්දු වෙන්න ඕනේ. ඒකට ඒ කියන්නේ අනිත් කෙනාට කොච්චර දුරට ඒක දෙන්න පුළුවන්ද කියන එක වගේම තමනුත් උනන්දුල දැනගන්න ඕනේ මොකද්ද ස්වාම පුරුෂයා මේක කරන්නේ කියලා අහලා දැනගෙන කරන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට සැකයක් හිතනවා නම් ඒක නිරාකරණය කරගන්න එක ලෝකේ එතන ගැටලුවක් තියෙනවා. එහෙම සැක හිතනවා නම් නමුත් ඒ ප්‍රමාණයට දැන ගැනීම ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් සැක සහ වෙනත් ප්‍රශ්න ඇති වෙන්න හැකියාවත් වැඩි. අපි අවසාන වශයෙන් සඳහනක් කරමු මේ අපි කතා කරපු මාතෘකාවත් එක්ක ජීවිතේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ලොකු ගමනක් යනවා. මේ සාර්ථකත්වයේ ගමනක් යනවා. සතුටින් ජීවත් වෙන්න. ඒ ගමන තුල කොහොමද මේ සතුට රඳා පවත්වා ගන්න සහ දෙදෙනා අවබෝධයෙන් යුතුව ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද කියලා අපි අවසාන වශයෙන් උපදේශයක් ලබා දෙනවා. ඔව් ඇත්තටම විශේෂයෙන් මතක තියාගන්න විනෝදය සහ පෞල් ජීවිතය සම්බන්ධ කාර්යයේදී ආත්මාර්ථකාමී වෙන්න එපා මොහොතකටවත්. ආත්මාර්ථකාමී නොවි ඒ කියන්නේ තමන් ගැන විතරක් ඕනම වෙලාවක පෞල් දෙන්නෙක් අතර විවාහයකදී තමන් ගැන විතරක් හිතුවොත් තමන්ගේ පෞල ගැන විතරක් හිතුවොත් එතන මතුවෙන අයහපත. හැබැයි තමන් ගැන වගේම අනිත් කෙනා ගැනත් හිතලා කටයුතු කරනවා නම් කතා බහ කරනවා නම් එතන මතුවෙන්නේ යහපත. ඒ නිසා යහපත පවත්වා ගන්න නැත්නම් යහපත කියන එක සමාජයේ තමන්ගේ පවුල තුළ රැක ගන්න නම් අනේකා ගැන හිතලා කටයුතු කරන්න කියන තමයි කෙටියෙන් දෙන්න පුළුවන් පණිවිඩය. අපි සියලු දෙනාම විශේෂයෙන්ම ජීවිතයේ සතුට රඳවා ගන්නට කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි එකිනෙකාට ගෞරව කළ යුතුයි. එකිනෙකාගේ ගෞරවය රැඳෙන පරිදි ජීවිතය ගත කළ යුතුයි. මේක පොදුවේ පෞල් ජීවිතයට වගේම සමාජයේ ජීවත් වන අන් අයටද කළ යුතු වෙන නිසාවෙන් මේ හැමෝටම තම තමන්ගේ ජීවිතවලට ළඟා කර ගන්නවා නම් බොහොම වැදගත් වෙනවා. සහ ජීවිතය ගෙවාගෙන යද්දී හැමෝම බලන්න සාර්ථකත්වයට ලං වෙන්න ඒ සාර්ථකත්වයට යන ගමනට උදව් කරන්න පුළුවන් හැම කෙනෙක්ටම උදව් කරන්න. එතකොට තමයි තමන්ගේ ජීවිතයත් තමන්ට නිවැරදිව සකසා ගන්නට අවස්ථාව තියෙන්නේ. ඒ බලවල් කපන්න කකුලෙන් අදින්න බිම් වට්ටන්න උත්සාහ කරොත් කවදා හරි උන්ටත් ඒ දේ බලපාන. බොහොම ස්තුතියි ඔබතුමාට. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා බොහොම වැදගත් කාරණාවන් ඉදිරිපත් කරාට අදට අපි සමුගෙන යන්න සූදානම්. ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම සුබ දවසක්. අතිනත් නරන් අපගේ ලොවේ තනි වූ වේදා ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා
අප ආගමන් නමතක ඔබගේ මගේ හද මන්දිරෙන් නැග ආශ්‍රේ එක් වූ දිනේ සිහි වෙනවා එක් වූ දිනේ සිහි වෙනවා ඔබ මෙම අතිනත් අර අපගේ ලොවේ තනි වූ එදා ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි